right. අපි යමු ඊළඟ කොටසට. වැඩසටහන් ඇගයීම හා සමාලෝචනය, ශිල්ප ක්‍රමය හා අවදි පෙත මාර්ගය. දැන් මේවා මේ ඔගොල්ලොට මේවා මැජික් නෙමෙයි. අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ පර්ට් එක සහ අවදි පෙත මාර්ගය, එහෙම නැත්නම් ක්‍රිටිකල් පාත් එක. ඉතින් මේ දෙක තමයි මේ ජාල රේඛයන් ඇගීමේදී අපි භාවිතා කරන්නේ. ඔයගොල්ලෝගේ නෝට්බුක් එකේ මේ දෙක ඊටාම ගැඹුරින් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මම හිතනවා මේ දේවල් දැන් ගණන් හදීම සඳහා භාවිතා කරන්න පුළුවන් කියලා. එතකොට වැඩසටහන් ඇගීම හා සමාලෝචන ශිල්ප ක්‍රම කිව්වහම වැඩසටහන් ඇගීම හා සමාලෝචන ශිල්ප ක්‍රමය මෙන්න මේකට අපි කියන්නේ පර්ට් එක කියලා. පර්ට් එක. PERT PERT. right? අවදිපෙත මාර්ගය, එහෙම නැත්නම් අපි ඒකට කියනවා ඔව් ක්‍රිටිකල් පාත් කියලා. ක්‍රිටිකල් ලියා ගන්න බෑ. මම ක්ලියර් කරනවා. ක්‍රිටිකල් පාත් කියලා මම ඉස්සරහට දාලා තිනවා. මම ඒකේ දාන්නම්. right? මේවා තමයි ක්‍රම දෙක. ඇත්තටම මේවායින් අපි කරන්නේ මේ විශාල ව්‍යාපෘති නිර්මාණය සැලසුම් කිරීම හා පාලනය සඳහා අපි යොදා ගන්නවා කියන එක. ඒ කියන්නේ මේවායේ අපි අර ඩයග්‍රෑම් එක ඇඳපුවාම අපි දන්නවා මෙන්න මේ ඇක්ටිවිටීස් තමයි අපිට කරන්න තියෙන්නේ කියලා. මේ ඇක්ටිවිටීස් තමයි අපිට කරන්න තියෙන්නේ කියලා. එතකොට මේ ඇක්ටිවිටීස් අපි ඩයග්‍රෑම් එකක් විදිහට දාලා අපි බලනවා කොච්චර කාලයකින්ද මේවා කරන්න පුළුවන්, කොහොමද අපි මේවා ඉක්මනටම කරන්න කියලා. right? එතකොට මේ තියෙන්නේ පළවෙනි ටෙක්නික් එක. ඒක තමයි වැඩසටහන් ඇගීමේ හා සමාලෝචන ක්‍රමය. වැඩසටහන් ඇගීමේ හා සමාලෝචන ක්‍රමය මේ උඩ තියෙන පළවෙනි ශිල්ප ක්‍රමය. ඇත්තටම මේක හොයාගත්තේ මේ අපේ ඇමරිකාව දියුණු රටවල්, right? ඇමරිකාවේ තමයි ගොඩාක් වෙලාවට මේක යොදාගත්තේ මේ ඒගොල්ලොන්ගේ මොනවාද න්‍යෂ්ටිකාවි වලට සහයෝගය දක්වන්න. hello boss. ඔව් boss. boss කියන ක්ලාස් එක. හරි boss. හරි boss. හරි මම ගන්න. හරි. එතකොට මේ වැඩසටහන් ඇගීම හා සමාලෝචනය ගත්තාම මේක මූලික වශයෙන්ම සංවර්ධනය කරේ අපේ සංකීර්ණ ව්‍යාපෘති සැලසුම් කරන්න. right? සංකීර්ණ ව්‍යාපෘති සැලසුම් කරන්න. එතකොට මේ මුලින්ම මේවා භාවිතා කරේ මෙන්න මේ Polaris nuclear submarine. ඒ කියන්නේ අර න්‍යෂ්ටික සබ්මරීන් වල ඒගොල්ලන්ට ඕන වුණා න්‍යෂ්ටික සබ්මරීන් එකක් යවපුවාම ඒක කොච්චර කාලයකින්ද මොකක්ද ඒක සෑදීම සඳහා, ඒ ව්‍යාපෘතිය සෑදීම සඳහා යන ඇක්ටිවිටීස් මොනවාද, ඒක ඒගොල්ලන්ට ඉවර කරන්න ඕන වුණා අඩුම කාලෙකින්. අන්න ඒ සඳහා තමයි 1957 මේක භාවිතා කරේ. ඉතින් යුද කාලයේ යුද කටයුතු වලට භාවිතා කරපු මේ ටෙක්නික් පස්සේ කාලේ අපි භාවිතා කරා මේ රටවල් දියුණු කරන්න, ආර්ථිකය සංවර්ධනය සඳහා මේ දේවල් භාවිතා කරා. ඉතින් ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ PERT සිස්ටම් එක, ප්‍රොජෙක්ට් ඉවැලුවේෂන් සිස්ටම් එක මේ ව්‍යාපාරික ලෝකයට ආවේ. දැන් ඒකට හිතන්න පුළුවන් ඇත්තටම මේ යුද්ධය නිසා නේද මේ ටෙක්නික් බිහි වෙන්නේ කියලා. ඔව්. ඇත්තටම යුද සමයේ අපි භාවිතා කරන ගොඩාක් ටෙක්නික් පස්සේ කාලේ ව්‍යාපාරික විද්වතුන් නැත්නම් ආර්ථික විද්‍යාඥයන් මේවා හරව ගන්නවා ව්‍යාපාර දියුණු කරන්න. දැන් Toyota concept එක ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඇති second year එකේ Toyota model එක, right? ඊළඟට තව මොනවාද? තව තියෙනවා මොනවාද තව ගොඩක් ටෙක්නික් තියෙනවා. මම දැක්ක ඔය ගාමට් ඉන්ඩස්ට්‍රි එකේ භාවිතා කරනවා මොකක්ද ඒකේ නම ලීන් සිස්ටම් එක. ඒ වගේ සංකල්ප බිහි වෙන්නේ සමහරව නම් අහලා නැතුව ඇති. Toyota සිස්ටම් එකේදී වෙන්නේ Toyota කම්පැනි එක භාවිතා කරනවා කළමනාකරණය සඳහා නව ක්‍රමවේදයන්. ඉතින් ඒවට තමයි Toyota සිස්ටම් එක කියන්නේ. ඒතර ලීන් සිස්ටම් එක කියලා කියන්නේ ඒක ඇත්තටම වෙනම සබ්ජෙක්ට් එකක් ලීන්. ඔයගොල්ලෝ එක්ස්ටර්නල් ඩිග්‍රී එක කරලා ඉවර වුණාට පස්සේ පුළුවන් නම් ඒ වගේ
right මේ සිස්ටම් ලීන් සිස්ටම් අපි භාවිතා කරේ ඒ නිසා කවුද ඉන්නේ ඔගොල්ලෝ කට් වෙනවද මොකක් හරි සිස්ටම් ඉෂුව එකක් තියෙනවද සිස්ටම් ඉෂුව එකක් තියෙනවද පුතේ ඇහෙන්නේ නැතුව යනවද එකපාරම කට්ටිය ඉක්මනටම ලොග් අවුට් වෙනවා ඒ නිසයි මම අහන්නේ රෙකෝඩින් එක දානව නේද? මම රෙකෝඩින් එකට නම් දාන්නම්. කට් වෙනව නේද ඔයගොල්ලෝ? මම දැක්ක කීප දෙනෙක්ම කට් වෙනවා. ඔව් සැරෙන් සැරේට කට් වෙනවා. ඔව්. ඔයගොල්ලෝගේ නෙට්වර්ක් ඉෂුව එකක්ද මගේ නෙට්වර්ක් ඉෂුව එකක්ද? මෙහාට නැස වැස්ස එහින්දත් දන්නේ ආය සමහරවිට. නිසා වෙන්නේ නැති නේද? රයිට්. සමහරට වැස්ස නිසා වෙන්නේ නැති. බලමු. රයිට් මම ආපහු රෙකෝඩින් එක දාගන්න. රෙකෝඩින් එක දැන් ඉතින් ආයි කට් වුණා. ඊටු කොටස ආපහු දාගන්න. right right දැන් හරිනේ right එතකොට මේ lean වගේ system Toyota system අපි මේ යුද සමයේ භාවිතා කරපු දේවල් තමයි අපිට පස්සේ කාලේ ඇත්තම කිව්වොත් අපේ මේ business ලෝකෙට ආවේ right business ලෝකෙට ආවේ එතකොට අපි ගත්තොත් එහෙම මේ PERT system එකත් ඒ වගේ ආව එකක් මේ Polaris nuclear submarine ව්‍යාපෘතියට සහයෝගය දක්වන්න තමයි 1957 මේක දියුණු කරේ. ඉතින් මේකේ අපි හැම වෙලේම සාකච්ඡා කරන්නේ ප්‍රොජෙක්ට් එකේ කාලය ගැන නෙමෙයි. කාලය ගැන එස්ටිමේට් කරන්න ඔයගොල්ලෝ ක්‍රිටිකල් පාත් එක හොයන හැටි දන්නවා. ක්‍රිටිකල් පාත් එක තුලින් තමයි ඒගොල්ලෝ කාලය ගැන සැලකිල්ල ගත්තේ. ඇත්තම කිව්වොත් මේ PERT වලින් කරන්නේ අවදානම ගැන එහෙම නැත්නම් අවිනිශ්චිතතාවය ගැන තමයි කතා කරන්නේ. අපි අද පුළුවන් වුණොත් අපි අද ටයිම් එක තිබුණොත් අපි ගානක් හදමු. ඔයගොල්ලන්ට තේරෙයි එතකොට අවිනිශ්චිතතාවය ගැන කොහොමද මෙතනදී සාකච්ඡා කරන්න කියලා. දැන් ඕනෑම ව්‍යාපෘතියක අවිනිශ්චිතතාවයක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මොරගහ කන්ද ව්‍යාපෘතිය පටන් ගත්ත කාලේ අවිනිශ්චිතතාවයක් තිබුණා මේ කඳු යා කරලා මේ විදිහට හදන්න පුළුවන් වේද කියලා. මේ ඩෑම් එක කඩන් යයිද කියලා. ඩෑම් එක හැදුවා කියමු අපි කඩන් යන්නේ නැති වෙන්න. ඒ තුලින් කොච්චර වතුර ප්‍රමාණයක් ඒ ඩෑම් එක දැම්මට පස්සේ අල්ලයිද කියලා. right ඔයගොල්ලෝ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ නැති වුණාට කමක් නැහැ. මම මේ කියන දේවල් අහන් ඉන්න right. මොකද වතුර ඇල්ලුවට පස්සේ ඒහා සමාන ධාරිතාවයකින් උඩ නැත්නම් වතුර ඩෑම් එකට උඩහා තියෙන ප්‍රදේශයන් යට වෙනවා. එතකොට මිනිස්සු ගෙවල් ගානකට තමන්ගේ වාසස්ථාන අහිමි වෙනවා. ඉතින් ඒ වගේ හැම ව්‍යාපෘතියකම ඒක සක්සස් වෙයිද අන්සක්සස් වෙයිද කියලා පුංචි රිස්ක් එකක් තියෙනවා. ඒකට තමයි අවිනිශ්චිතතාවයක් කියන්නේ. ඒතර ව්‍යාපෘතිය නිම කරන්න තියෙන කාලය පිළිබඳ මේ සම්භාවිතාවය අනුව තමයි අපිට ඇස්තමේන්තුවක් අරගෙන ඊට පස්සේ තමයි කාලය ගැන අවධානය යොමු කරන්න ඕනේ. මේ අවිනිශ්චිතතාවය ගැන හිතලා තමයි අපි කාලය ගැන පුරෝගතනයක් කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි මේ PERT system එක බිහි වුනේ. right critical path එක එහෙම නැත්නම් අවදිපෙත මාර්ගය මේක හරිම ලේසි දෙයක්. මේකෙදි අපි කරන්නේ මේ ව්‍යාපෘතිය සඳහා වැයවන උපරිම කාලය මොකක්ද කියලා ගණන් කරන එක. මේ ක්‍රමවේදයේ මගින් ජාල විශ්ලේෂණයට අදාළ කාර්යයන් අතරින් ව්‍යාපෘතිය නිම කිරීමට අදාළ උපරිම කාලය නිරූපණය වේ. right හරි. එතකොට නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් නිර්මාණය කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඔයගොල්ලන්ට මම එදා කියලා දුන්නා මේ ක්‍රම දෙක. අද දැන් අද ආව ළමයින්ටත් මම කියලා දෙනවා. මේකෙදි ඔයගොල්ලෝගේ නෝට්බුක් එකෙන් මම මේක ගත්තේ activity on arrow මේ බලන්න activity එකේ තියෙන arrow එකේ නම් එහෙනම් sorry activity එක තියෙන arrow එකේ නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මගේ pen එක
right activity එක තියෙන්නේ arrow එකේ නම් අපිට පුළුවන් මේ බලන්න arrow එකේ තමයි activity එක තියෙන්නේ arrow එකේ තමයි activity එක තියෙන්නේ right හැබැයි අපිට පුළුවන් activity එක node එකේ හදලා කරන්න activity on node කියන්නේ මෙන්න මේකට activity on node මේ තියෙන activity on arrow මේ arrow එකේ තමයි මේ activity එක තියෙන්නේ. එතකොට A කියන activity එකට පස්සේ B වලට පස්සේ C මේ A කියන activity එකට පස්සේ B වලට පස්සේ C. ඒ වගේම activity on arrow කියලා කියන්නේ arrow එකේ තමයි activity එක තියෙන්නේ A ඊළඟට B ඊළඟට C. ඔය විදිහට ලකුණු කරලා තියෙන්නේ. මේක පුංචි ලේසි සංකල්පයක්. හැබැයි තියරි කොටස් ආවරණය කරන්න ඕනේ නිසායි මම මේ දේවල් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ. ඊළඟට A හා B දෙකම නිම කරාට පස්සේ C ආරම්භ කරනවා. එතකොට activity තියෙන node එකේ නම් මෙන්න මේ විදිහට තමයි අපේ මේවා සලකුණු වෙන්නේ. හැබැයි activity තියෙන්නේ arrow එකේ නම් මේ බලන්න A කියන activity එක පටන් ගත්තා B කියන activity එක පටන් ගත්තා. ඒ දෙකම ඉවර වුණාට පස්සේ C කියන activity එක පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපි මේවා අඳින්න ඕනේ. A කියන activity එක B කියන activity එක C කියන activity එක බලන්න A වලට පස්සේ B හා C ආරම්භ කරලා. හැබැයි arrow එකේ තියෙනවා නම් මේක මේ විදිහට නෙමෙයි රූප සටහන වෙන්නේ. කොහොමද? A කියන activity එක ඉවර වුණාට පස්සේ B හා C පටන්ගෙන තියනවා ආරම්භ කරනවා කියන එකයි මේකේ තේරුම. A හා B නිම කරාට පස්සේ C හා D ආරම්භ කරනවා. මේ A activity එක පටන් ගත්තා. ඒක පටන් ගත්තට පස්සේ මොකද්ද? C සහ D ආරම්භ කරනවා. එහෙනම් A කියන activity එකට මේ විදිහට දෙකක් යන්න ඕනේ. B කියන activity එක පටන් ගත්තට පස්සේ මෙන්න මේ විදිහට නිර්මාණය වෙන්න ඕනේ. හැබැයි ඒක අපි මොනවාද activity on arrow කියන එකකදී හදනවා නම් A කියන activity එක B කියන activity එක C හා D ඊට පස්සේ පටන් ගන්නවා. මෙන්න මේ විදිහට රූප සටහන නිර්මාණය වෙන්න ඕනේ. ඊළඟට C ආරම්භ කිරීමට A හා B අවසන් විය යුතුයි. මෙන්න C මේ C ආරම්භ වෙන්න මොකක්ද ඕනේ කියන්නේ? A එකයි B එකයි අවසන් වෙන්න ඕනේ. ඒ නිසා ඔන්න මේ දෙක දැන් මෙතනට ආවා. ඔන්න නැන්දා ඉවරයි. ඉවර වුණාට පස්සේ D ආරම්භ කරන්න B ඕන වෙනවා නම් මෙන්න මේ විදිහට මෙතනින් B වලින් පටන්ගෙන නිර්මාණය කරන්න ඕනේ. මේවා දැන් ඔයගොල්ලන්ට හිතලා කරන්න ඕන දේවල්. ඔයගොල්ලන්ට මම හිතනවා මේ දේවල් දැන් ඔයගොල්ලන්ට තියරි කොටස් ඔයගොල්ලන්ට තේරෙනවා කියලා. මේ බලන්න මේකේ අවසාන කෑල්ල පොඩ්ඩක්. B හා C කෝ B මේ තියෙන්නේ B හා C ආරම්භ කිරීමට A අවසන් වෙන්න ඕනේ. ඒ නිසා අපි ඉරි දෙකක් මේ විදිහට ගහලා ඔන්න A කියන activity එක අවසන් කරා. B හා C පටන් ගත්තා. ඔන්න B හා C පටන් ගත්තා. පටන් ගත්තට D කියන එක කොහොමද කියන්නේ? D ආරම්භ කරන්න B හා C දෙකම ඉවර වෙන්න ඕනේ හින්දා මෙන්න මේ විදිහට ලකුණු කරන්න ඕනේ කියලා රූප සටහනේ දක්වලා තියෙනවා. හැබැයි මේ විදිහට අඳින්නේ activity on node කියන එකේදී තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි එහෙම නැත්තම් activity on node නෙමෙයි නම් A B මේ විදිහට පටන් ගත්තා. ඊට පස්සේ කියනවා B හා C ආරම්භ කරන්න. මේ B එක සහ C එක ආරම්භ කිරීමට A අවසන් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් අපිට සිද්ධ වෙන්නේ dummy column එකක් නිර්මාණය කරන්න. dummy column එකක්. අපි dummy column එකක් අඳින හැටි ගානකින් සාකච්ඡා කරමු. එතකොට ඔයගොල්ලන්ට වඩාත් හොඳට මේ දේවල් තේරෙවි. right? අපි යමු ඊළඟ slide එකට. හරි. අවදි මාර්ගයේ ගණනයේදී එහෙම නැත්නම් ක්‍රිටිකල් පාත් එක ගණන් කරද්දී කාලය පිළිබඳ සැලකිලිමත් වීම. මේක නම් ගොඩාක් අය හිතන්න ඕනේ කතාවක්. මොකද මේ කාලය ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. මේ අපි මේ කතා කරන මාතෘකාව සම්බන්ධයෙන්. මේකෙදි earliest starting time දැන් මේ අද මගේ මාතෘකාව වෙන්නේ ඇත්තම කිව්වොත් මෙන්න මේ earliest starting time කොහොමද ගණන් කරන්න කියලා right මේවා ගණන් කරන්න
කොහොමද කියලා මම දැන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නයි හදන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ හරියේ ප්‍රශ්න තියෙනවා නම් මගෙන් දැන් අහන්න ඕනේ ඔයගොල්ලෝ මොනවද තියෙන ප්‍රශ්න කියලා. මේ ඉක්මනින්ම ආරම්භක කාලය එහෙම නැත්නම් earliest starting time එක අපි ගණන් කරනවා. මේකේ තේරුම තමයි මේ කාර්යයන් නැත්නම් මේ activities ඉක්මනින්ම ආරම්භ කරන්න ගත වන කාලය. එතකොට අපි මේක කරන හැටි ගානකින් සාකච්ඡා කරමු. එතකොට ඔයගොල්ලන්ට තවත් හොඳට තේරෙනවා. right? අනිත් එක තමයි earliest finishing time එක. ඒක ඉක්මනින්ම අවසන් කිරීමේ කාලය. ඒ කියන්නේ අපේ ව්‍යාපෘතියක් නැත්නම් activity එකක් අපිට ඉවර කරන්න, ඒක හැබැයි ඉවර කරන්න ඕනේ කොහොමද? ඊටාම ඉක්මනින්ම අවසන් කිරීමට ගත වන කාලය තමයි අපි earliest finishing time එක කියලා කියන්නේ. latest start එක ප්‍රමාදම ආරම්භක කාලය. සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාද කරන්න බෑ. හැබැයි ප්‍රමාද වෙලා ආරම්භ කරන්න ඕනේ කාර්යයන් තියෙනවා. දැන් ප්‍රොජෙක්ට් එක අපි පටන් ගත්තට පස්සේ ඒක අපිට ඒ ටයිම් පීරියඩ් එකෙන් පස්සේ ආයි කරන්න බෑ. ඒ නිසා ආරම්භ කරන්න ඕනේ කාර්යයන්ගේ කාලය තමයි මේ ප්‍රමාද වෙලා ආරම්භ කරන්න පුළුවන් ඒවා තියෙනවා. අන්න ඒවයි කාර්යයන් තමයි ගණන් කරන්නේ. ප්‍රමාදම අවසන් කාලයේ සමස්ත ව්‍යාපෘතිය ප්‍රමාද නොකරමින් හැබැයි අපි පුළුවන් තරම් ඉක්මනින් කරාට දෙන්න පුළුවන් අන්තිම දවස තමයි අපි කියන්නේ latest finishing time එක කියලා. දැන් මේවා අපේ ඩයග්‍රෑම් එකේ දක්වද්දී ඔයගොල්ලෝගේ පොතේ තියෙනවා මෙන්න මේවා දක්වන්න ඕනේ කොහොමද? මෙන්න මේ විදිහට කියලා. මෙන්න මේ විදිහට තමයි දක්වන්න ඕනේ කියලා. කොහොමද මේ තියෙන්නේ? දක්වන්න ඕනේ විදිහ. එතන earliest starting time එක ඒක මෙතන දක්වන්න ඕනේ. ඒ කියන්නේ circle එකක් ඇඳලා මෙතන දක්වන්න ඕනේ. latest starting time එක මෙතන දක්වන්න ඕනේ. earliest finishing time එක මෙතන දක්වන්න ඕනේ. ඊළඟට earliest starting ඊළඟට මොනවාද latest නෙමෙයි මොකද්ද ප්‍රමාදම අවසන් කාලේ එහෙම නැත්නම් last finishing stage එක මෙන්න මේ විදිහට දක්වන්න ඕනේ. මෙතන දක්වන්නේ අපි ඒ activity එක කරන්න යන කාලය මෙතන දානවා. ඒ activity එකේ නම. නැත්තම් ඒ activity එකේ A ද B ද C ද කියලා දාන්නේ අපි ඔන්න ඔතනින්. ඔය විදිහට තමයි අපි මේක නිර්මාණය කරන්නේ. දැන් අපි ගාන හදන්න ඕනේ. තියරි කොටස් ටික ලියා ගන්න ඕනේ නැහැ. මම ඕනනම් ඒ ටික ඔයගොල්ලන්ට දාන්නම් තියරි කොටස් ටික. දැන් ඔයගොල්ලන්ට මෙන්න මේක ගාන හදන්න ඕනේ. හැබැයි ගාන නම් ඔයගොල්ලන්ට ලියා ගන්න වෙනවා. නැතිනම් ගාන හදන්න බෑ. මගෙත් එක ගාන හදන්න ඕනේ. මෙන්න ව්‍යාපෘතියක් තියෙනවලු. මේ ව්‍යාපෘතියේ කාර්යයන් සඳහා ඇස්තමේන්තු දින පහත වගුවේ දක්වා ඇත. right? එතකොට ඉහත දත්ත භාවිතා කරමින් ජාල රේඛය නිර්මාණය කරන්න. එතකොට දැන් මේ ඇක්ටිවිටි එක බලන්න. 1 ඉඳලා 2 වෙනකම් මෙහෙමත් ගණන් දෙන්න පුළුවන්. ABCD කියලා දෙන්නේ නැතුව මෙහෙමත් ගණන් දෙන්න පුළුවන්. එහෙම බැරි වෙලාවත් විභාගයට මෙහෙම ගණන් දුන්නොත් එහෙම ඔයගොල්ලෝ මට බයින ඊට පස්සේ ඌ මෙහෙම ගානක් කියලා දුන්නේ නැහනේ අපි කොහොමද දැන් මේක හදන්නේ කියලා. ඒ නිසා මම ඒ වගේ ගානකුත් හදනවා. right? ඇක්ටිවිටි එක 1 සිට 2 දක්වා කාලය යනවා දවස් 12ක්. 1 ඉඳලා 3 දක්වා කටයුතු කරන්න කාලය යනවා දවස් 3ක්. 2 ඉඳලා 4 දක්වා කරන්න කාලය යනවා කීයද? 2 ඉඳලා 4 දක්වා කරන්න කාලය යනවා 3ක්. 3 ඉඳලා 4 දක්වා 3යි. 3 ඉඳලා 5 දක්වා 18යි. 4 ඉඳලා 9 මේ විදිහට යනවා. අන්තිමේට මේ ව්‍යාපෘතිය ඉවර කරන්න මේ ටිකේ එකතුව කොයි ටිකේද? මෙන්න මේ ටිකේ එකතුව දවස් කීයක් යනවද දරුවෝ? දවස් යනවා 35ක්. 135ක් යනවා. 135ක් යනවා. දවස් 135ක් ගියාට පස්සේ කොහොමද අපි ජාල රේඛයක් ඇඳලා නැත්නම් දවස් 135ක් යන ප්‍රොජෙක්ට් එකක් ඊට වඩා අඩු කාලයකින් කරන්නේ කොහොමද කියලා තමයි අපි මේකෙදි සාකච්ඡා කරන්නේ. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම මම ඉන්වයිට් කරනවා මගෙත් එක්ක network diagram එක අඳින්න ලෑස්ති වෙන්න කියලා. right? මගෙත් එක්ක network diagram එක අඳින්න මේ ගානේ ඉතුරු කොටසක් ටිකත් මම දක්වලා යන්නම්. right?
earliest event time එක හා latest event time එක ගණන් කරන්න critical path එක ගණන් කරන්න. ඔච්චරයි ගානේ අහලා තියෙන්නේ. මේ ගාන ඕගොල්ලෝ දැන් ලියා ගන්න. විනාඩි දෙකක් දෙන්නම් ගාන ටක් ගාලා ලියා ගන්න. ගාන ඇදලා ඉවර නම් ගාන ලියාගෙන ඉවර නම් ඔයගොල්ලන්ට පුළුවන් ජාල රේඛය නිර්මාණය කරන්න. අපි ජාල රේඛය නිර්මාණය කරන හැටි මම ගිය සතියේ කියලා දුන්නා. මේකේ ජාල රේඛය නිර්මාණය කරද්දී ඔයගොල්ලෝ ජාල රේඛය නිර්මාණය කරන්න ඕනේ මොන මෙතඩ් එකෙන්ද? ඒ කියන්නේ අපි ඔක්කොමලම එක මෙතඩ් එකකින් අඳිමු ජාල රේඛය. නැත්තම් ඔයගොල්ලෝ වෙන මෙතඩ් එකකින් හදනවා, තව කට්ටිය වෙන මෙතඩ් එකකින් හදනවා. ඒ විදිහට නැතුව අපි ඔක්කොමලම එක මෙතඩ් එකකින් හදමු. ඒ කියන්නේ එක්කෝ activity on node method එකෙන් එහෙම නැත්තම් activity on arrow method එකෙන් අපි ගාන හදමු ඔක්කොමලම එක විදිහකට. ඒ නිසා මම ඔයගොල්ලන්ට කියන්නේ මේක හදන්න කියලා activity on node එහෙම නැත්තම් ඔව් activity on node method එකට හදමු. activity on node method එකට හදමු. right? ඉතින් ජාල රේඛය නිර්මාණය කරන්න ඔයගොල්ලන්ට පුළුවන් පටන් ගන්න ජාල රේඛය නිර්මාණය කරන්න. එහෙම නැත්නම් ඕනනම් මගෙත් එක්ක ජාල රේඛය හදන්න පුළුවන්. ඔයගොල්ලෝ කියන්න කොයි මෙතඩ් එකද හොඳ. ඔයගොල්ලෝ ජාල රේඛය අඳිනවා නම් එහෙමයි නැත්නම් මගෙත් එක්ක ජාල රේඛය අඳින්න පුළුවන්. අලුත් ළමයි ඉන්නවනේ. ඕනනම් ඒගොල්ලන්ටත් පුළුවන් මගෙත් එක්ක ජාල රේඛය අඳින්න. එහෙම නැත්නම් පරණ ළමයින්ට නම් පුළුවන් මං ගිය සතියේ කියලා දුන්නා. ඒගොල්ලන්ට පුළුවන් ජාල රේඛය තනියෙන් අඳින්න. right? ඕනනම් මට පුළුවන් මගෙත් එක්ක ජාල රේඛය ඔයගොල්ලන්ට අඳින්න කියලා දෙන්න. right ඔව් සර් ඉන්නවා. right එහෙනම් ජාල රේඛය මගෙත් එක්ක අඳිමු. right ජාල රේඛය මගෙත් එක්ක අඳිමු. මෙන්න ගාන මේ ඇක්ටිවිටීස් 10ම ඉවර කරන්න දවස් 135ක් යනවා. අපි ඊට වඩා අඩු කාලයකින් මේක කරන්න පුළුවන්ද කියලා බලමු. මොකද පැරලල් වර්කින් තියෙන්න පුළුවන්. ඒ නිසා අපිට මීට වඩා අඩු කාලයකින් මේක කරන්න පුළුවන්ද කියලා බැලීමක් තමයි අපි මේ ප්‍රොජෙක්ට් ඉවැලුවේෂන් වලින් කරන්නේ. එහෙනම් අපි පටන් ගමු අපි කොහොමද මේක නිර්මාණය කරන්න කියලා. මේ තියෙන පළවෙනි ඇක්ටිවිටි එක ඇක්ටිවිටි 1 right ඇක්ටිවිටි 1 ඉඳලා මේකේ කියනවා ඔයගොල්ලන්ට ඇක්ටිවිටි 1 ඉඳලා ඇක්ටිවිටි 2 දක්වා ඇක්ටිවිටි 1 ඉඳලා ඇක්ටිවිටි 2 දක්වා දවස් කීයක් යනවද කියන්නේ 12ක් යනවා. දවස් 12ක් යනවා. ඇක්ටිවිටි 1 ඉඳලා ඇක්ටිවිටි 2 දක්වා දවස් 12ක් යනවා. එහෙනම් අපි ඇක්ටිවිටි එකක් නිර්මාණය කරන්න ඕනි කොහොමද කිව්වේ? arrow එකකින්. ඒ නිසා එකේ ඉඳලා මම ඔන්න දෙකේ මෙන්න මේ විදිහට මාක් කරනවා ඇක්ටිවිටි එක. ඒ සඳහා දවස් කීයක් යනවද? ඒ සඳහා දවස් යනවා කීයක්ද? 12ක්. ඒ සඳහා දවස් ගත වෙනවා 12ක්. ඒ සඳහා දවස් ගත වෙනවා 12ක්. ඔයගොල්ලෝ මේ විදිහට දවස් 12 දාගන්න ඕනේ. ඊළඟට ආයි මොකද්ද කියන්නේ? මෙතන ආයි කියනවා එකේ ඉඳලා 3 දක්වා. මේ එකේ ඉඳලා 3 දක්වා මේ ඇක්ටිවිටි එකට දවස් 3ක් යනවා කියලා. එහෙනම් තුන්වෙනි එක නිර්මාණය කොහින්ද පටන් ගන්නෙ? එකේ ඉඳලා 3 දක්වා. එහෙනම් 3 ඉලක්කම මට දාන්න පුළුවන් මෙන්න මේ විදිහට යටින් දාලා ඉවර වෙලා මොකද්ද මම කරන්නේ? මෙන්න මේ විදිහට arrow එක නිර්මාණය කරලා යන දින ගාන මම මෙන්න මෙතනින් ලියා ගන්නවා. ඊට පස්සේ දෙකේ ඉඳලා 4 වෙනකන්. එහෙනම් 4 කොහෙද දාන්න ඕනේ? මෙන්න මෙතනින් දානවා මම දෙකේ ඉඳලා 4 වෙනකන් මෙන්න දෙකේ ඉඳලා 4 වෙනකන් arrow එක ඊළඟට 3 ඉඳලා 4 වෙනකන් arrow එකත් මම දෙකම නිර්මාණය කරා. ඒ දෙකට අවශ්‍ය කාලයන් ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට දාගන්න. මේ දෙකේ ඉඳලා 4 වෙනකන් දවස් 3යි 3 ඉඳලා 4 වෙනකන් දවස් 3යි. දවස් 3යි දවස් 3යි. right ඊළඟ එකේ කියනවා කීයද 3 ඉඳලා 5 වෙනකන්
එහෙනම් ඔන්න මම පහේ ඉලක්කම මෙතන නිර්මාණය කරලා 3 ඉඳලා 5 වෙනකම් මෙන්න ඇරෝ එක නිර්මාණය කරනවා. දවස් කීයක් යනවද? දවස් කීයක් යනවද? ඇහෙන්නේ නැහැ. මාව සම්බන්ධ කරගන්න ඕගොල්ලෝ ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ඊට පස්සේ මම මගෙත් එක්ක කතා කරන්න. 3 ඉඳලා 5 වෙනකම් දවස් 18ක් යනවා. කෝ මෙතන දාන්න දවස් ගාන දවස් 18යි. ඊට පස්සේ ඊළඟ එක කීයද කියන්නේ? මේ 18 ඉවරයි. 4 ඉඳලා 9 වෙනකම්. එතකොට 4 ඉඳලා 9. එතකොට අපි කොහොමද කරන්නේ? දවස් 15ක් යනවා. අපි නිර්මාණය කරනවා මෙන්න මේ විදිහට 9 මේ වගේ තැනකින් ඇඳලා මෙන්න 4 ඉඳලා 9ට අඳිනවා. ඒ සඳහා දවස් 15ක් යනවා. ඊළඟට 5 ඉඳලා 6 දක්වා එතකොට 6 ඩොට් නෝඩ් එක තිබ්බනම් හරි. එතන ඉඳලා ඊතලයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ ඒකට දානවා 12යි කියලා. ඊට පස්සේ 5 ඉඳලා 7 දක්වා එතකොට 5න් තවත් එකක් පටන් ගන්න වෙනවා. 5න් ඒ කියන්නේ 5න් තව ඇරෝ එකක් ආරම්භ වෙනවා. 5 ඉඳලා 7 දක්වා කිව්වහම මෙන්න මේ වගේ ඇරෝ එකක් දාගන්න වේවි. මෙතන දාගන්න වේවි නෝඩ් එකක් 1 1 7 නේද? ඊට පස්සේ ඒකට අදාළව ඔයගොල්ලෝ දාගන්න දවස් කීයද? 5 ඉඳලා 7 දක්වා දවස් 24යි. දවස් 24යි. right? දවස් 24යි. ඊළඟට මේක ඉවරයි එතකොට. right? ඊට පස්සේ 6 ඉඳලා 4 වෙනකම් දවස් 3යි. 6 ඉඳලා 4 වෙනකම් දවස් 3යි. කො 6 මෙතින් 6 ඉඳලා 8 වෙනකම් දවස් 3යි. කොහේ හරි තැනක 8 නිර්මාණය කරන්න. නිර්මාණය කරලා ඊට අදාළ ඩයග්‍රෑම් එක මෙන්න මේ විදිහට දාන්න. දවස් කීයද? 3යි. 7 ඉඳලා 8 වෙනකම් අර ඉරක් ගහන්න විතරයි තියෙන්නේ. කීයද? 6යි. ඊට පස්සේ 8 ඉඳලා 10 වෙනකම් මේක මෙතනින් තියන්න. 8 ඉඳලා 10 වෙනකම් මෙන්න මම නිර්මාණය කරා දවස් 15යි. 9 ඉඳලා 10 වෙනකම් කෝ 9 කෝ 10. මේ තියෙන්නේ 9 මේ තියෙන්නේ 10. 9 ඉඳලා 10 වෙනකම් ඔන්න නිර්මාණය කරා දවස් 21ක් යනවා. දවස් 21ක් යනවා. මම හිතන්නේ හැමෝම මෙන්න මේ විදිහට නෙට්වර්ක් ඩයග්‍රෑම් එක නිර්මාණය කරලා තියෙන්න ඕනේ. right? මේ විදිහට නිර්මාණය වෙලා තියෙන්න ඕනේ. හරිද? නොතේරුණු කවුරු හරි ඉන්නවද? තේරුණේ නැති කෙනෙක් ඉන්නවා නම් මාව සම්බන්ධ කරගන්න ඕනේ ඉක්මනටම. තේරුණාද? තේරුණා සර්. right. අපි ඉස්සරහට යමුද? right. අපි ඉස්සරහට යමු. right. නිර්මාණය කරමු මේකට අදාළව මොකක්ද? critical path එක. දැන් critical path එක හොයන හැටි මම ගිය සතියේ කියලා දුන්නා. critical path එක හොයන්නේ කොහොමද? critical path එක කියලා කියන්නේ මේ ව්‍යාපෘතිය කරගෙන යන්න යන දිගම පාර. දැන් ඔයාලා මේකේ තියෙන පාරවල් ටික දන්නවා. මොනවාද තියෙන පාරවල්? එක එක පාරවල් එක එක පාටින් කරගත්තත් කමක් නැහැ. අඳින්න යන්න එපා. පාරවල් ටික විතරක් දාගන්න. මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගමන් කරන්න පුළුවන්. එතකොට කීයක් යනවද? මොනවද? දින. මෙහෙම ගිහපුවාම 12යි. ඊට පස්සේ 12යි 3යි කීයද? 12යි 3යි 12යි 13 14 15යි 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 30යි 30යි 21යි 50යි 51යි
51ක් යනවා මේ ඇක්ටිවිටි එක ඉවර කරන්න දින 51ක් යනවා කොළ පාට පාරේ ගියොත් right තව පාරක යන් මෙහෙම යනවා මෙහෙම යනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියොත් 3යි right දින ගාන ගණන් කරන්න 3යි 18යි 12යි 3යි 15යි right ඒ මාර්ගයෙන් ගිහිල්ලා බලන්න දින කීයක් යනවද කියලා right ඔගොල්ලෝ ගණන් කරන්න ඊළඟට තව මාර්ගයක් තමයි මෙහෙම යන්න පුළුවන් මෙහෙම මේ විදිහට යන්න පුළුවන් දින කීයක් යනවද 3යි 3යි 15යි 21යි ඒ විදිහට ගමන් කරන්න පුළුවන් තව මාර්ගයන් මොනවද තියෙන්නේ දම් පාටින් අදින්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් මෙහෙම යන්න sorry ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්න පුළුවන් ඊට පස්සේ මෙහෙම යන්න පුළුවන් මෙහෙම යන්න පුළුවන් මේ විදිහට යන්න පුළුවන් බලන්න ඒකට පාරවල් කීයක් තියෙනවද කියලා දින දවස් කීයක් යනවද කියලා මේ මාර්ගයට අපිට ඕනේ වැඩිම දින ගාන මම හිතන්නේ දම් පාටෙන් ඇදපු මාර්ගය වෙන්න ඕනේ වැඩිම දින ගානක් තියෙන මාර්ගය 3යි 18යි 3යි 21යි 21යි 24යි 25යි 45යි 45යි 6යි 50යි 51යි 51යි 15යි 66යි එතකොට වැඩිම දින ගණනක් තියෙන්නේ දම් පාටින් නිර්මාණය කරපු එක දම් පාටින් නිර්මාණය කරපු එකේ තමයි වැඩිම යන්නේ ඒ නිසා මම ක්‍රිටිකල් පාත් එක විදිහට මෙන්න මේ විදිහට ක්‍රිටිකල් පාත් එක මම ලකුණු කරනවා මේක තමයි ක්‍රිටිකල් පාත් එක ක්‍රිටිකල් පාත් එක හොයන හැටි අලුත් ළමයින්ට තේරුණාද බලමු ඉන්න අලුත් ළමයින්ට තේරුණාද කියලා සපුමලි තේරුණාද ශ්‍රීමාලි උදය මල්ලිවා මට ඔයා නේද මට කතා කරේ උදේ තේරුණා නේද පුතේ right මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයගොල්ලෝ මට කතා කරන්න ඕනේ right ටැග් ගාලා අන්මියුට් කරලා තේරෙන්නේ නැති ප්‍රශ්නයක් අහන්න right ඔව් තේරුණා right good සමහර විට මගේ වචන ඔයගොල්ලන්ට තාම හුරු නැතුව ඇති මොකද මගේ තියෙන්නේ කැඩිච්ච ඉංග්‍රීසි ඒ නිසා හුරු නැතුව ඇති ටික දවස් දෙකක් යද්දී හරියයි හරි පුතේ සපුමලි තේරුණා good හරි අපි එහෙනම් ක්‍රිටිකල් පාත් එක හොයන හැටි තේරුණා නම් දැන් මම යනවා ඊළඟ ස්ටේජ් එකට earliest starting time එක හොයන්න දැන් මොකක්ද දැන් ඔන්න අලුත් දෙයක් earliest starting time එක දැන් අපි earliest starting time එක එදා ඉස්සලා දැන් ඉගෙන ගත්තා theory කොටස් වල earliest starting time එක එහෙම නැත්නම් ඉස්සරලාම මේක පොතේ තියෙන්නේ නම් කොහොමද ඔයගොල්ලෝගේ පොතේ ලස්සන නමක් තියෙනවා ඒකට earliest starting time කඩිනම් ආරම්භ කිරීමේ කාලය ගණන් කරන්න කියන කොහොමද අපි ඒක හොයන්නේ ඔන්න මම ගණන් කරනවා හරියට අහන් ඉන්න ඊට පස්සේ ඔයගොල්ලෝගේ නෝට් එකේ දාගන්න right මෙතන තමයි මම දාන්නේ earliest starting time එක මේක දාන්න ඕනේ විදිහ තමයි අර රවුමක් ඇඳලා මම පෙන්නුවේ ඒ ලොකේෂන් වලට දාන්න ඕනේ හැබැයි එහෙම නෑ කියලා ප්‍රශ්න නෑ මම මේ හදන විදිහට හැදුවත් කමන්නේ දැන් මේ ප්‍රොජෙක්ට් එක මම පටන් ගන්න පළවෙනි ඇක්ටිවිටි එක ඇක්ටිවිටි 1 ඉඳලා 2 දක්වා කරන්න දවස් 12ක් යනවා එතකොට මට ඉස්සරලාම මේ ප්‍රොජෙක්ට් එක අද පටන් ගන්නවා නම් ඉස්සරලාම යන්නේ දවස් කීයද 0යි මම මුලින්ම ක්‍රිටිකල් පාත් එකේ යනවා ඊට පස්සේ මම අතුරු මාවත් වල යනවා හරි 0යි 0 ඉඳලා ඉස්සරලාම එන්නේ මම කොතනටද මෙන්න මෙතනට 0 ඉඳලා ඉස්සරලාම එන්නේ මම මෙන්න මෙතනට එතකොට බලන්න මේ earliest starting time එක වෙන්නේ කීයද 0 ඉඳලා මෙතන දවස් කීයක් යනවද මේ ඇක්ටිවිටි එකට දවස් 3ක් යනවා එහෙනම් දවස් 3ක් ගියාට පස්සේ මගේ දවස් ගාන කීයද දවස් දැන් 3යි එතන ඉඳලා මං ආපහු මෙහාට යනවා
3යි 3යි 18යි කීයද? 18යි 3යි එකතු වුනහම කීයද? 21යි. 21යි. හරි? මේ 21 ඉඳලා මම ආපහු මේ ක්‍රිටිකල් පාත් එකේ යනවා. 21 ඉඳලා 24ක් එකතු වුනහම 21යි 24යි 45යි. ඒ තමයි earliest starting time එක. මේ බලන්න 21යි 45යි 51යි 66යි. ඒ කියන්නේ ක්‍රිටිකල් පාත් එකට ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක එක කෑලි වෙන වෙනම කරා නම් දවස් 135ක් යනවා. හැබැයි අපිට මේ ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන් දවස් 66කින්. දවස් 66කින් කරන්න පුළුවන්. ඒ තමයි මේ ව්‍යාපෘතියේ ගත කිරීමට යන උපරිම කාලය. හැබැයි earliest starting time කියලා කියන්නේ අපිට පටන් ගන්න පුළුවන් පළවෙනි දවසේම අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තොත් දවස් 66කින් ඉවර කරන්න පුළුවන්. earliest starting time එක 0 ඉඳලා තමයි පටන් ගන්න. right? අපි earliest finishing time එකත් බලමු. earliest finishing time එකත් බලමු. ඉවර කරන්න පුළුවන් කීයෙන්ද? 66න්. 66න් ඉවර කරන්න පුළුවන්. එහෙනම් මම එන්නම් ක්‍රිටිකල් පාත් එක දිගේ 66 ඉඳලා 15ක් මම වෙන පෑනක් ගන්නම්. right? yellow pen එක ගන්න. right? 66 ඉඳලා ගත්තොත් 66න් මේ බලන්න මෙතන 15ක් තියෙනවා. එතන 66න් 15ක් අඩු වෙන්න ඕනේ. 66න් 15ක් අඩු වුණාම කැල්ලකින් ගහලා බලන්න කීයක් එනවද? 51යි. 51යි. ඊට පස්සේ ක්‍රිටිකල් පාත් එක තියෙන්නේ මෙහි. එතකොට 51න් 6ක් අඩු වුණාම 45යි. ඒක ලේසි වගේ මොකක් හරි පැටර්න් එකක් තියෙනවා. මොකද්ද පැටර්න් එක? පැටර්න් එක තමයි earliest starting time එකයි latest finishing time එකයි ක්‍රිටිකල් පාත් එකේ යද්දී සමානයි. මේ බලන්න මෙතනටත් එන්න 45න් 21ක් sorry 45න් 24ක් සමා වෙනවා. 45න් 24ක් මොකද වෙන්නේ? 45න් 24ක් ගියපුවාම මේ 45න් 24ක් අඩු වුණාම මෙතන අගේ දාගන්න. ඒ වගේම මෙතන එන්නේ කීයද එතකොට? 21යි. ඔය විදිහට මේකේ ක්‍රිටිකල් පාත් එක දාගන්න. දැන් අපි 66 දැම්මා. දැන් අපි ඉස්සරහට යමු. 66 දැම්මට පස්සේ මෙතනට එන්න ඕනේ කීයද? 51යි. ඊළඟට මෙතනට එන්න ඕනේ 45යි. මෙතනට 21යි. ක්‍රිටිකල් පාත් එක දිගේ යන්නේ 3යි. අතට ගිහපුවම 0යි. ඒ කියන්නේ ක්‍රිටිකල් පාත් එක තුල earliest starting time එකයි latest finishing time එකයි දෙකම සමානයි. දෙකම සමානයි. දැන් අපිට මිස් වෙලා තිබිච්ච ඒවා ටික දාමු. මිස් වෙලා තිබිච්ච ඒවා ටික දාමු. කොහොමද මිස් වෙලා තිබිච්ච ඒවා ටික හොයාගන්නේ? මම මෙතනට ගන්න earliest starting time එක බිඳුවේ තිබුණේ මේ බලන්න. එක yellow ගන්න නැතුව මම red වගේ පානක් ගන්නම්. මේ බිඳුවේ තිබුණේ ඊට පස්සේ දවස් 12ක් ඕනේ. එහෙනම් earliest starting time එක කීයද? දවස් 12යි. තව මොනවාද? මෙතන 3ක් එකතු වුනහම 12යි 3යි කීයද? 12යි 3යි 15යි. 15යි 15යි 30යි. right 30යි 21යි දාන්න පුළුවන්ද? 30යි 21යි එකතු කරලා අගයක් මෙතන දාන්න බෑ. මෙතන already 66 තියෙනවා. ආයි එතන දාන්න බෑ. ආයි අපි වෙන පාත් එකක් හොයාගමු. කොහෙද ආයි තියෙන්නේ? මෙතනින් ගියපුවාම මෙතන තියෙන්නේ දවස් 21යි. මේ 21ට එකතු වෙන්න ඕනේ 12ක්. 21යි 12යි කීයද? 3යි 33යි.
එතකොට 33 තමයි sorry ඔව් 33යි. ඊළඟට මෙතනට 3ක් එකතු වුනහම 51 වෙන්නේ නැහැ. මොකද ක්‍රිටිකල් පාත් එක තමයි දිගම පාත් එක. 33න් පස්සේ ආයි දාගන්න බෑ. ඒතර අපිට දැන් සියලු දේවල් earliest starting time එක ඇඳලා ඉවරයි. මේ වගේ finish earliest latest sorry least finishing time එක ගණන් කරමු. right finishing time එක ගණන් කරමු. කොහොමද ගණන් කරන්නේ? මේ බලන්න 66 තිබ්බේ 21ක් ගියා නම් 21 ඒ යටින් හදන් ඉන්න ඕනේ 21 අන්තිමේ ඉඳලා හදන් ඉන්න 66 ඇතුව 21ක් තියනවා 66න් අඩු වෙන්න ඕනේ 21ක් 66 අඩු කිරීම 21 කීයක් වෙනවද 5යි 45යි 45යි right 45න් මෙතනින් 15ක් අඩු වුනහම 30යි 30න් මෙතන 3ක් ගියපුවාම 27යි අප මෙතනට ගන්න බෑ බිඳුව කියන තැන already critical path එකේ තියෙන එකක් ඒ නිසා 27න් 12ක් අඩු වෙලා මේ ගාන එන්න ඕනේ නේද එහෙම එකක් නැහැ එහෙම හදන්න බෑ මොකද මේක critical path එකේ තියෙන්නේ අපි කලින්ම ගණන් හැදුවේ critical path එකේ තියෙන එක ඊළඟට අපිට තව හදන්න කොහෙද තියෙන්නේ මෙතන දාන්න ඕනේ මේ මෙතන මිස් වුණා අපිට ඒ නිසා එතනත් අපි හදමු. එතනදී අවසාන අගය 51යි 51න් 3ක් අඩු වුනහම 48යි. ඔය විදිහට earliest starting time එකයි earliest finishing time එකයි ගණන් කරන්න පුළුවන්. right. විනාඩි දෙකක් දෙන්නම් ඔයගොල්ලන්ට මේකේ තේරුණේ නැති දෙයක් අහන්න පුළුවන් මට මෙතනින් ඉස්සරහට යන්න. තේරුනේ නැත්තම් මගෙන් අහන්න. earliest starting time එකයි earliest finishing time එකයි හොයන හැටි තේරුනේ නැතිනම් මගෙන් අහන්න. හරිම ලේසි. ඉස්සරලාම critical path එකෙන් පටන් ගන්න earliest starting time එකේ බිඳුව දාන්න critical path එකේ තියෙන දවස් ගාන එකතු කරගෙන යන්න. ඒ තමයි ඔයගොල්ලන්ට එන critical path එකේ යන උපරිම දවස් ගාන. ඊට පස්සේ ආපහු මොනවාද last starting time එක හොයන්න පුළුවන්. ඔව් sorry latest finishing time එක හොයන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම පරක් වෙන්න පුළුවන් කාලය 66යි 66න් අඩු කරගෙන එන්න ආපහු critical path එකේ තිබිච්ච ටික. නැති ටික විතරක් ඒ critical path එකේ නැති පාරවල් ටික විතරක් අවසානයේ critical path එකේ ආව පාරවල් වලින් අර ගන්න අඩු කරලා හදා ගන්න. මේකෙන් සරලව කිව්වොත් earliest starting time එක මේ ව්‍යාපෘතිය අපි කරොත් එහෙම මුලින්ම පටන් ගත්තොත් එක දවසක් ප්‍රමාද නොවි ගියොත් දවස් 66යි ඒ වගේම උපරිම ප්‍රමාද වෙලා අපි ඉවර කරත් අපිට ඉවර කරන්න වෙන්නේ දවස් 66කින් ඊට වඩා දවස් 135ක් ගත කිරීමේ අවශ්‍යතාවයක් නැහැ තේරුණාද earliest starting time එකයි earliest finishing time එකයි ගණන් කරපු හැටි තේරුනේ නැතිනම් මගෙන් අහන්න ඕනේ තේරුණාද මට බයේ තේරුණා කියන්න එපා මගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න එතකොට මට පුළුවන් මේක එක්ක බෝඩ් එකේ හරි ඇඳලා මේක මීට වඩා සරල ක්‍රමයකට කියලා දෙන්න මේ බෝඩ් එක තියෙනවනේ ඒ බෝඩ් එකේ හරි ඇඳලා මට පුළුවන් මේක මීට වඩා සරල ක්‍රමයකට තව කියලා දෙන්න මම බෝඩ් එකේ අඳින්න නැතුව පුළුවන් තරම් මැෂින් එකෙන්ම හදන්නේ සමහරට ඔයගොල්ලෝ බෝඩ් එක පේන්නේ නැහැ කියනවා ප්‍රශ්න තියෙනවා ඒ නිසා තමයි මම මේක ඔයගොල්ලන්ට පුළුවන් තරම් graphic design use කරලා කරන්නේ ඒක තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න ඕනේ ටග් ගාලා අන්මූට් කරලා මොකද ඔයගොල්ලෝ ලොකු ළමයි right ලැජ්ජ වෙන්න බෑ ඉස්සරහට වෙලා ඉදින් අහන්න right හරි තේරුණාද උළු කතා කරන්න නෑ ළමයි මට නිින්ද යනවා එහෙම වුණාම ඔයගොල්ලෝ ලෙක්චර් එකේ තියෙන විදිහද කාත් එක්කත් කතා කරන්නේ නැද්ද එහෙම ඉන්න එපා අනිවාර්යයෙන්ම ඒගොල්ලොත් එක්ක කතා කරන්න ලෙක්චර්ස්ලත් එක්ක right
මොකද ලෙක්චර්ස්ලා කියලා කියන්නේ අමුතුම ජීවි කොටසක් නෙමෙයි. ඕගොල්ලෝ වගේම ඒගොල්ලෝගේ අතර වෙනස තියෙන්නේ ඒගොල්ලෝ ඩිග්‍රී එක අරන් ඉන්නවා. ඕගොල්ලෝ ඩිග්‍රී එක ගන්න ඉන්නවා. ඒගොල්ලෝ අතර වෙනස තියෙන්නේ ඕගොල්ලෝ ඩිග්‍රී එක අරන් තිනවා. ඒ අරගොල්ලෝ ඩිග්‍රී එක අරන් තිනවා. ඕගොල්ලෝ ඩිග්‍රී එක අරගන්න බලාගෙන ඉන්නවා. රයිට්? ඒක තමයි වෙනස. සාමාන්‍යයෙන් යුනිවර්සිටි ලයිෆ් එකේ අපි නම් ලෙක්චර් එද්දි අපි ෂීට් එකේ නැගිටින්නේවත් නැහැ. අපි වාඩි වෙලා ඉන්නවා ලෙක්චර් එනවා ලෙක්චර් එකෙන් ලෙක්චර් කරනවා යනවා. මම දන්නේ නැහැ බාහිර උපාධිවල කොහොමද කියලා. බට් ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. රයිට්? ඒ කියන්නේ ලෙක්චර් එකට කවදාවත් මුකුත් කියන්නේ අපි නැගිට්ටොත් එimhe ලෙක්චර් අපිට බනිනවා. රයිට්? ලෙක්චර් කවදාවත් ඔගොල්ලෝ ආවා කියලා එයාට එහෙම නැහැ. අපි ගාව තියෙන එයාට භක්තියක්. එයා අපිට වඩා ඉගෙනගෙන ඉන්නවා. ඒ නිසා එයාට අපි රෙස්පෙක්ට් එකක් තියෙනවා. ඒ තමයි ලෙක්චර් හෝල් එකේ අපි කතා කරන්නේ නැහැ කායෙක්වත්. ලෙක්චර් හෝල් එකේ අපි ෂෙයා කරන්නේ නැහැ කිසිම දෙයක්. කොෆියක්වත් කන්නේ නැහැ. ඒ අපේ රෙස්පෙක්ට් එක. අපි එයාට ඒ තැන දෙනවා. හැබැයි එයා අපිට පුළුවන් ඕන වෙලාවක හෑන්ඩ් රේස් කරලා ප්‍රශ්න අහන්න. ඒ ඔයගොල්ලන්ට පුළුවන් මගෙන් ප්‍රශ්න අහන්න. මොකද ඔයගොල්ලෝ වගේ මාත් තාම ඉගෙන ගන්න කෙනෙක් නෙමෙයි. ඉතින් අපිට පුළුවන් ප්‍රශ්න අහන්න. ඔයගොල්ලෝ දන්නේ නැති දේ තියෙනවා මයින් අහන්න. මම ලෙක්චර් කෙනෙක් නෙමෙයි. ඒ නිසා අහන්න. right earliest starting time එක මම හිතනවා සහ latest finishing time එක හොයාගන්න පුළුවන් ඇති කියලා. ඔයගොල්ලෝ තේරුණා හෝ නැතා හෝ උත්තරයක් නොදීමේකින් ඉන්න එකකින් බලාපොරොත්තු වෙන්නේ මම හිතා ගන්නවා ඔයගොල්ලන්ට තේරුණා කියලා. right දැන් මම යනවා මේක වඩා තව ටිකක් ඇඩ්වාන්ස් වෙන්න. ඔබතේ නෑ නිකන් අන්මූට් වුණා. right okay. හරි මේ තියෙන්නේ අපි අඳපු ඩයග්‍රෑම් එක. මම ටිකක් මේක දැන් අමාරු කරන්න යන්නේ. right මේ තියෙන්නේ මම පොඩි graph එකක් දැම්මා. right පොඩි graph එකක් දැම්මා. මේ තියෙන graph එක. right මෙතන තියෙනවා activities ටික. time එක තියෙනවා. earliest starting time එක දැන් ඕගොල්ලන්ට ලියන්න පුළුවන්. right ලියමු මගෙත් එක්ක earliest starting time එක. මොකද්ද earliest starting time එක කියලා කියන්නේ? මුලින්ම මේ project එක මේ chart එක ඔයගොල්ලෝ ගහ ගන්න ඕනේ. sorry මේ chart එක ඔයගොල්ලෝ ගහ ගන්න ඕනේ. chart එක ගහගන්න. chart එක ගහගෙන මගෙත් එක්ක මේක ලියන්න ලෑස්ති වෙන්න. right මේ chart එක ගහගෙන මගෙන් ලියන්න ලෑස්ති වෙන්න මගෙත් එක්ක. activity column එක time and date එක මෙන්න graph එක තියෙනවා ඔයගොල්ලන්ට. මම හිතන්නේ graph එක හැමෝටම පේනවා. right graph එක හැමෝටම පේනවා. ඒත් අපි earliest starting time එක අපි ගණන් කරමු. ඔයගොල්ලෝ ඔක දාගන්නකම් මම බලන් ඉන්නවා ඔයගොල්ලෝ එනකම්. මේ graph එක දාගෙන ඉවර වෙලා මට කතා කරන්න. මේකයි ඇඳ ගන්න ඕනේ නෑ. මේක already ඔයගොල්ලෝ ඇඳා. right ඔයගොල්ලෝ මේ already මේක නිර්මාණය කරා. මේක ආපහු ඕනේ නැහැ. මේක ඔයගොල්ලෝ කරලා ඉවරයි. ඔයගොල්ලෝ අඳින්න ඕනේ මෙන්න මේක විතරයි. මෙන්න මේ කොටස විතරයි. මේ කොටස විතරයි. graph එක දාගෙන ඉවර නම් මට කියන්න.
හරි නේද? right. හරි සර් right. ඔයගොල්ලෝ ලියලා ඉවරයි. එහෙනම් අපි යමු දැන් ඔන්න හොඳට අහගන්න earliest starting time එක මං හදන විදිහ. මම හදන්නේ මුලින්ම earliest starting time එක. අපි කලින් ගණන් කරා වගේ මම කතා කරනවා activity 1 වල earliest පටන් ගන්න මම activity 1 පටන් ගද්දී ඉස්සරලාම මට දවස් කීයක් යනවද කියලා යහන්නේ. ඒතර earliest starting time එක කීයද මගේ? 0යි. right. ඊළඟට ආපහු තියෙන activity එක 1. එතකොට earliest starting time එක ආපහු 0යි. right. 0යි. එතන ඊළඟට තියෙන මොකක්ද මගේ activity එක 2. එතන 2 ගත්තාම මෙන්න 2. කෝ දැන් 2 මෙන්න මෙතන. එතකොට 2ට earliest starting time එක වෙන්නේ 12. එහෙනම් මෙතන 12යි. ඒ කියන්නේ ඉස්සරලාම මේ සඳහා ගත වන කාලය. ඊළඟට 3. මේ තියෙන්නේ 3. ඒතර ඒ සඳහා මුලින්ම යන ඉස්සරලාම ස්ටාර්ට් කරන්න පුළුවන් වෙන්නේ දවස් 3කින්. 3යි. ඊළඟ එක ආපහු කීයද? 3යි. එහෙනම් මෙතන උත්තරේ ආපහු 3යි. ඊළඟට මෙතන තියෙන කීයද? 4. මෙන්න 4. earliest starting time එක කීයද? 15යි. හොඳට බලන්න මෙතන earliest starting time එක කියලා අපි ගන්න හැම වෙලේම අපි අර නිර්මාණය කරපු මේවා එකේ අගයන් වල මුලාගය 15යි. දැන් ඔයගොල්ලන්ට ඉතුරු ඒවා දාන්න පුළුවන්. 5ත් ඕනනම් මම කියලා දෙන්නම්. 5 මෙන්න 5 earliest starting time එක කීයද? 21යි. ඔයාගේ 21යි. right. ඔය විදිහට ඔයගොල්ලන්ට ඉතුරු අගයන් ටික දාන්න පුළුවන්. අගයන් ටික දාගන්න. දාලි වෙරලා මට උත්තර ටික කියන්න ඕනේ. හරියන්නේ නැහැ ඔයගොල්ලෝ කතා කරන්නේ නැති නිසා මට දැඩි තීරණ ගැනීමකට සිදු වෙනවා. No need. I'm not using the board. Right. right. ඉවරද? ඉවරයි. තාම හදනවා. ලේසි activity එකේ starting day එක නැත්නම් starting activity time එක activity එක බලලා එතනට අදාළ දවස් කීයක් යනවද? එහෙමයි හොයන්න තියෙන්නේ. earliest starting. දැන් මේ graph එකක් තියෙනවා. මෙන්න ජාල රේඛය තියෙනවා. ජාල රේඛයට අදාළ graph එකක් අඳින්න කියලායි මම කියලා දෙන්නේ. ඔයගොල්ලන්ට විභාගයට මේක අඳින්න සමහරට දෙන්නේ නැති වේවි. right. හැබැයි ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මේක දිහා බලාගෙන මේ earliest starting time, earliest finishing time, latest starting time එක ගණන් කරන්න. right. latest starting time එක latest finishing time එක ගණන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දැනුම ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. ඔයගොල්ලන්ට වෙන්න විභාගයේදී හිතලා කරන්න බැරි වෙන එක.
finish the oh my god ඉවරද අනුරාධපුරයට වැස්ස විතරයි අනුරාධපුරේ කට්ටිය කතා කරන්නේත් නැහැ වහිනකොට තමයි හයියෙන් කෑ ගහන්න ඕනේ ඉවරයි සර්. හරි උත්තර ටික කියනවද මට 21ට පස්සේ 21ට පස්සේ 21යි. හරි. ආයෙ 21යි. ආයි 21යි හරි ඊට පස්සේ කො අනිත් ළමයි කියන්න ඕනේ 33යි. 33යි ඔව් පුතේ කියන්න 33යි 45යි. 45යි 51යි. 51යි 30යි. 30යි done මේවා තමයි උත්තර එන්න ඕනේ හරි අපි ඊළඟ එකත් කරමුද right මොකද්ද earliest finishing එක කියලා කියන්නේ ඉස්සරලාම ඉවර වෙන එක earliest finishing මේ බලන්න පළවෙනි activity එකයි දෙවෙනි activity එකයි ගත්තාම මේ ඉස්සරලාම අවසන් වෙන දවස එතකොට බිඳුවෙන් පටන්ගෙන ඉස්සරලාම අවසන් වෙන්නේ කවද්ද දවස් කීයක් ගියට පස්සේද 12ක් ගියට පස්සේ ඒ නිසා මෙතන අපේ අගය වෙන්නේ 12යි right ඊට පස්සේ එකත් තුනත් අතර එකත් තුනත් අතර කිව්වහම කෝ තුනේ ඇක්ටිවිටි එක මෙන්න මේ වෙලාවේ අගය කීයද දවස් 3යි එතකොට මෙතන අපි දාන්නේ කීයද 3යි ඊළඟට 4 4 ගත්තාම දෙකත් හතරත් අතර ගත්තාම මෙතන අගය 15යි ඊළඟට ඔන්න මෙතන හොඳට බලා ගන්න right මෙතනක් තියෙන්නේ 4 එතකොට අගය කීයද 3ත් 4ත් කියන්නේ මෙන්න මේ ටිකනේ 3ත් 4ත් අතර 3ත් 4ත් අතර කීයද අගය දැන් හොඳට බලන්න මෙතන මං අගය 15යි කියලා ලිව්වොත් වැරදි ඒකට හේතුව තමයි ක්‍රිටිකල් පාත් එකේ කියනවා කීයද යන්න ඕනේ 3යි ඒ 3 ඉඳලා දවස් කීයක් ගත වුණාමද 4ට ගමන් කරන්න පුළුවන් තව 3ක් නේ ඒ කියන්නේ 3ට තව 3ක් එකතු වෙන්න ඕනේ එතනගේ එන්න හැබැයි අපි අර මේ වටයක් ගියපු නිසා තමයි අගේ 15 වුනේ ඒ නිසා මෙන්න මෙතනදී අපි උත්තරය ලියන්නේ කීයද 6යි කියලා තේරුණාද ඇයි මම ඒක ගත්තේ ක්‍රිටිකල් පාත් එකේ තමයි අපි හැම වෙලේම යන්නේ මේ ක්‍රිටිකල් පාත් එකෙන් එළියේ තියෙන්නේ ක්‍රිටිකල් පාත් එකෙන් එළියේ තියෙනවා නම් අපි මොකද කරන්නේ මෙතන අගය 3යි මෙතන අගය 3යි ඒ දෙක එකතු කරලා උත්තරේ ලියනවා 6යි කියලා ඒකට කවදාවත් ලියන්න එපා උත්තරේ 15යි කියලා එහෙම වුණොත් ගන්න බැරදි right දැන් අනිත් ඒවා ටික තනියෙන් කරන්න බෑ 3ත් 5ත් අතර කො 3යි 5යි ක්‍රිටිකල් පාත් එකේනේ තියෙන්නේ එහෙනම් දවස් කීයද 21යි දවස් කීයද 21යි ඊටු ටික තනියෙන් කරන්න
උත්තර මට කියන්න ඕනේ. මං අහන ළමයා කියන්න ඕනේ. මේ වැඩේ හරියන්නේ නැහැ නැත්තම්. ඔයගොල්ලෝ එක්කෙනෙක් කතා කරනවා අනිත් එක්කෙනා කතා කරන්නේ නැහැ. උඩ ළමයි හොඳයි මේ යට ළමයි තමයි. 98.2.6 98.2.6 උත්තර ටික කියන්න ඕනේ මට ටක් ගාලා හදන්න. ඔයගොල්ලොත් එක්ක බෑ නැත්තම්. ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ මගෙත් එක්ක. ඔහේ ඉන්නවා. ඔව් ශිරන්ති කියන්න උත්තර ටික. තේරුණේ නැතිනම් මගෙන් අහන්න. තේරුනේ නැත්නම් මට ආයෙ කියලා දෙන්න පුළුවන්. no issue. Yeah. Right. ශිරන්ති ඔය කියන්න. වැරදුනා කියලා කවුරුත් බනින්නේ නැහැ. 21ට පස්සේ 21යි හරි 30 33 33 45 good 36 good 51 good 66 51 51 good good very good very good very good right 12 3 15 6 21 30 33 45 36 51 66 51 right දැන් මම අනිත් එකත් කියලා දෙනවා මොකද අනිත් එක least sorry last starting time එක ගැන last starting time එක ඔන්න මම කියලා දෙනවා හරියට අහන් ඉන්න last starting time එක මේ last කිව්වහම අපි අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕනේ මේ last කිව්වහම අපි අනිවාර්යයෙන්ම පටන් ගන්න ඕනේ මේ ජාල දෙකේ යට ඉඳලා උඩට ඒ කියන්නේ මෙන්න මෙහි last starting කියලා කියන්නේ මෙන්න මෙතන දැන් අපේ activity එකේ last starting කියලා කියන්නේ මෙන්න මෙතනනේ last starting time එක වෙන්නේ කොතනද starting වෙන්නේ 9 9 තමයි start වෙන්නේ last starting time එක වෙන්නේ 9 කියන එක ගත්තා 66 66 ඉඳලා 9 වෙනකම් ඒ කියන්නේ මෙන්න මෙතන 9 සහ 10 එතකොට last starting time එක වෙන්නේ කීයද මෙන්න මේ 45 එහෙනම් මෙතන අගේ කීයද 45යි ඔන්න ඊළඟ එක sorry මෙතන 45 නෙමෙයි කොයි රේස් එක මෙතන 45 45යි දැන් ඊළඟ එක 8ත් 10ත් අතර 8යි 10යි කිව්වහම කො 8යි 10යි මෙන්න මේ ටිකනේ 8යි 10යි earliest starting time එක කීයද මේ 51යි එහෙනම් මෙතන අගේ කීයද 51යි ඊළඟ එක 7යි 8යි අතරේ හොඳට අහගන්න 7යි 8යි කියන්නේ මෙන්න මේ ටිකනේ එතකොට earliest starting time එක වෙන්නේ 45 එතකොට මෙතන අගේ කීයද ආපහු 45යි
ඊට උඩ එක 6යි 8යි 6යි 8යි කෝ 6 කෝ 8 මේ තියෙන්නේ 6යි 8යි තුමා කල ඉන්න මම කොත ඔක්කොම එකේ කෝ ඉරේස් එක right 6යි 8යි 6යි 8යි කියලා කියන්නේ මෙන්න මේ ටිකනේ 6යි 8යි. ඒතර 6යි 8යි ගත්තාම earliest starting time එක වෙන්නේ ඔන්න හොඳට බලන්න දැන් මෙතනදී. right මෙතනදී දැන් ඔයගොල්ලන්ට අර ප්‍රශ්න එනවා ආපහු. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමයි මෙතන 51කින් ඉවර වුණේ. නේ? 51. ඒතර 51 critical path එකක් නෙමෙයි. 51 ඉඳලා මෙතනට 3ක් අඩු වුණාම 48යි. ඉතින් ඒක නම් issue එකක් වෙන්නේ නැහැ. මොකද critical path එකේ නොවන නිසා දෙකම. හැබැයි එතනින් එහාට යද්දී නම් ඕනේ වේවි. බලමු ඊළඟ එක 5ත් 7ත් අතරේ 5යි 7යි කියන්නේ කොකද? 5යි 7යි 5යි 7යි මේ තියෙන්නේ 5යි 7යි ඒකත් critical path එකේ ලේසි එකත් critical path එකේ නම් කීයද 5ත් 7ත් අතර නම් අගේ කීයද 5යි 7යි එතකොට 45 නෙමෙයි කීයද 21යි 5ත් 7ත් අතර නම් අගේ 21යි එතකොට 48ට උඩින් 21 කොහොද මේ පෙන්සිල් එකේ අගේ ලොකුයි හරි 21යි right 5යි 6යි මෙන්න මෙතන 5යි 6 5යි 6යි 5යි 6යි ගත්තාම earliest වෙන්නේ 5 මෙන්න 5 යගේ කීයද 21යි ඒතර ආපහු ඔයාට දාන්න පුළුවන් මෙතන අගේ කීයද කියලාද 21යි විමාලි right එතකොට බලන්න මෙතන 48 තියෙනවා මෙතන 45 තියෙනවා එතන 48න් 12යි 45න් 24යි 45න් 24ක් ගිහුවාම තමයි අපිට අගේ ගන්න වෙන්නේ 5යි 6යි අතරේ ගත්තාම උත්තරේ එන්න ඕනේ උත්තරේ 21යි නෑ මේකේ අගේ එන්නේ 36යි මේ බලන්න මෙතන තියෙන්නේ 48යි මෙතන තියෙන්නේ 45යි 48යි 45න් මෙතන 24යි ඔව් මෙතන 24යි මෙතන 12යි 48න් 12ක් ගිහුවාම අගේ කීයද 48න් 12ක් ගිහුවාම 36යි මෙතන 45න් 24ක් ගිහුවාම 21යි එතකොට පරක්කු වෙන්න පුළුවන් උපරිම පටන් ගන්න පුළුවන් උපරිම පරක් වෙලා පටන් ගන්න පුළුවන් අගේ වෙන්නේ එතකොට 36යි 36යි ඒ කියන්නේ මේකෙන් මේක අඩු කරලා ගන්න මෙතනින් මේක අඩු කරලා ගන්න එතකොට අපි හදන්නේ 5 ඉඳලා 6 වෙනකන් එතකොට 5 ඉඳලා 6 වෙනකන් නම් 48න් 12ක් අඩු වුණාම 36යි තව එකක් හදමු 4යි 9යි මේ තියෙන්නේ 4යි 9යි එතකොට 45න් 15ක් ගිහුවාම උත්තරේ 30යි මෙතනගේ 30යි ඔය විදිහට ඉතුරු 1යි 2යි 3යි 4යි 5යි ඒ පහට උත්තර ඔයා ලියන්න මං කියන ළමයා කියන්න ඕනේ බලමු වාසනාවන්තයා කාටද උදා වෙන්නේ කියලා අනු 8යි 0.4 98යි 0.4 උත්තරේ ඔයා කියන්න ඕනේ ටක් ගාලා හදන්න ඕනේ එතකොට දැන් පපුව ගැහි ගැහි ඉන්න එපා
හදන්න බැරි වුණා කියලා වොරි වෙන්නත් එපා. ඒවා හදන්න බැරි වුණා කිව්වොත් ඒක මගේ වීක්නස් එකක් right. මං කියලා දෙන එක තේරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒ නිසා. 3යි alright පොඩෙන්. හරි 30ට උඩින් ඒ කියන්නේ 3යි 5යි අතර නේද පුතා? හරි. ඔව් හරි 3යි 27යි 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 බිංදුවයි බිංදුවයි 12යි 15යි 12 බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා මෙතනට. එකක් දෙකක් අතරේ කියන්නේ මෙතන ඔව් සර් 15යි හරි 27න් අඩු වෙන්න ඕනේ 12ක් 27න් 12ක් අඩු වුණාම අගය 15යි right. good මටම අවංක සතුටි තේරෙනවා right. සාමාන්‍යයෙන් මේවා අනිත් ළමයින්ට හදාගන්න බෑ. ඒගොල්ලෝ earliest starting time earliest finishing time latest starting time latest finishing time ගොඩාක් අය වරද්දනවා right. ඉතින් ඒගොල්ලන්ට හදාගන්න බැරි ගණන් ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන් කෙනෙක් ගැන අවංකවම සතුටුයි right. හරි latest finishing time එකත් ගණන් කරමු. latest finishing time එක ගණන් කරන්නේ මෙහෙමයි. 9යි 10යි අතරේ ඒ කියන්නේ මෙන්න මේ ඇක්ටිවිටි එකේ 9යි 10යි දැන් latest finishing time එක finish වෙන්නේ කීයෙන්ද 10න්. එතකොට 10ට අදාළ ඇක්ටිවිටි එකේ අගය තමයි අපි කියන්න ඕනේ. කීයද? 66යි. 66යි. ඊළඟට 8යි 10යි 8යි 10යි කියන්නේ මේ ටික ආපහු අගයට තියෙන 10 එහෙනම් පිළිතුර වෙන්නේ 66යි. ඊළඟට 7යි 8යි කියන්නේ මේක අවසන් වෙන්නේ 8න්. එතකොට 8ට අදාළ අගය කීයද? 51යි. ඊළඟ එකේ තියෙන්නේ 58ම තමයි තියෙන්නේ නිසා 51යි. right 51යි. right ඊළඟට තියෙන්නේ 5 7 මේ තියෙන්නේ 5 7 අවසන් වෙන්නේ කීයෙන්ද? 45න්. ඒ නිසා අගය 45යි. ඉතුරු ටික මං කියන ළමයාට බාරයි. කවුද වාසනාවන්තයා? මගේ ගෝලයා 98.21. ඔයා උත්තරේ කියන්න ඕනේ, හදන්න ඕනේ. 98.21. අනස මට කැඩි කැඩි එන්නේ මම රෙකෝඩින් එකට පස්සේ කරන්න. හරි කමක් නැහැ. එහෙනම් උත්තරේ තව කෙනෙක්ට යනවා. නෑ මම්ම දෙන්න. එයාට බැරි නිසා. right. මෙන්න මේවා තමයි ආන්සර් එක එන්න ඕනේ. done. 66යි 51යි 51යි 45යි 48යි 45යි 21යි 30යි 30යි 3යි 27යි. right. ඔන්න ඔය අගයන් ඔයගොල්ලන්ට ගණනය කර ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. right. ඊළඟට තව කොලම් එකක් තියෙනවනේ. මොකද මම ඒකේ දාලා තියෙන්නේ? LS වලින් අඩු කරන්නලු ES. මොකද LS කියලා කියන්නේ? LS කියලා කියන්නේ මෙන්න මේක. LS වලින් අඩු කරන්නලු ES. එහෙම නැත්තම් O මේ මං කියන්නේ O කියලා right. O ඒ කියන්නේ එහෙම නැත්තම් LF එකෙන් අඩු කරන්නලු එතන LF එකෙන් අඩු කරන්න ඕනේ EF. එක්කෝ මේ දෙක අඩු කරන්න ඕනේ. ඒ මොන දෙක අඩු කරත් උත්තරයක් එනවා කියලායි කියන්නේ. දැන් මේ earliest starting time එක ගණන් කරන්න සූත්‍රයක් තියෙනවා. මොකද සූත්‍රය?
සූත්‍රය තමයි ඔයගොල්ලන්ට මේක බැලුව බැලමටම පේනවා. මේ බලන්න. මම පොඩ්ඩක් මේක ක්ලියර් කරන්න. ඔන්න හොඳට බලා ගන්න right. මේ EF එක ඕනේ නම් ගණන් කරන්න පුළුවන් කොහොමද? පුංචි සූත්‍රයකින්. පොඩි සම්බන්ධතාවයක් තියෙනවා බලන්න. මොකද්ද සම්බන්ධතාවය? 12යි බිඳුවයි කීයදගේ 12යි. 3යි බිඳුවයි එකතු වුනහම මගේ කීයද? 3යි. 3යි 12යි එකතු වුනහම 15යි. 3යි 3යි එකතු වුනහම 6යි. 18යි 3යි එකතු කරාම 28යි. දැන් මම earliest finishing time එකට සූත්‍රයක් හදනවා. කොහොමද හදන්නේ? ES. ඒ කියන්නේ earliest starting time එක plus මේ තියෙන time එක එහෙම නැත්නම් දවස් ගාන ඒ නිසා t. එතකොට earliest finishing time එකට සූත්‍රයක් ඕනනම් ගන්න පුළුවන් කොහොමද? ES plus t කියලා. ES plus t කියලා. ඔයගොල්ලෝගේ note එකේ ඕන මේ earliest finishing time එක හදන සූත්‍රය දාගන්න. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ES වලටත් ඕන සූත්‍රයක් හදන්න පුළුවන්. කොහොමද? ES සමානයි. ඔව් අර සමීකරණය උක්ත කරන්න තියෙන්නේ. අර සමීකරණය උක්ත කරන්න තියෙන්නේ. මොකද මේ සමීකරණය උක්ත කරපුවාම වෙන්නේ? ඒ කියන්නේ 12 ES හොයන්න නම් කොහොමද කරන්න ඕනේ? 12න් අඩු වෙන්න ඕනේ 12ක්. එතකොට උත්තරේ බිඳුවයි නේ? 12න් අඩු වුණාම ටයිම් එක 12 බිඳුවයි. ඒ කියන්නේ EF උක්ත කරන්න ඕනේ ES මා උක්ත කර අර සමීකරණේ EF minus t. right? මේ බලන්න EF 3යි t එක 3යි 3ෙන් 3ක් අඩු වුණාම බිඳුවයි. 15යි 15ෙන් 3ක් අඩු වුණාම උත්තරේ 12යි. මේ විදිහට ඔයගොල්ලන්ට සූත්‍රය ගොඩනගා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට last finishing එකට මොකද්ද ගරන් තියෙන්නේ? මේ බලන්න 15යි 12යි නේද එකතු වෙලා තියෙන්නේ. මේ 15යි මේ 12යි මේ 15යි එකතු වෙලා 27 හැදිලා. එහෙනම් ඔයාලට ඒකටත් සූත්‍රයක් හදන්න පුළුවන්. last finishing එකට සමානයි ls එකතු කිරීම t කියලා. ඒ වගේම ls එකටත් සූත්‍රයක් හදන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් සූත්‍රයක් Tamanටම කියලා නිර්මාණය කරගන්න. දැන් ඔයගොල්ලෝ මේවා ඔයගොල්ලෝගේ පොතේ කටපාඩම් කරන එකයි කරන්නේ. ක්‍රම දෙකකට ගණන් කරන්න පුළුවන්. එකක් තමයි අර ජාල රේඛයේ ආරම්භක ඇක්ටිවිටි එකේ ඉඳලා පස්සෙන් ගිහිල්ලා හෝ ඉස්සරහින් ගිහිල්ලා ෆලෝ කරලා හොයාගන්න පුළුවන්. ඒකට කියන්නේ ෆලෝ මෙතඩ් එක කියලා. එහෙම නැත්නම් ඉක්වේෂන් මෙතඩ් එකෙන් ඔක හදන්නත් පුළුවන්. ඉක්වේෂන් මෙතඩ් එක ඇවිල්ලා මේ තියෙන ඉක්වේෂන් ටික කාට හරි ඕනනම් පුළුවන් ඉක්වේෂන් මෙතඩ් එකෙන් හදන්න. මම නම් යෝජනා කරන්නේ ඉක්වේෂන් මෙතඩ් එකෙන් හදනවට වඩා සූටබල් මොකෙන් හදන එකද? අර ෆලෝ අප් මෙතඩ් එකෙන් ගිහිල්ලා හදන්න. මොකද ඕගොල්ලන්ට මම දන්නේ ඕගොල්ලන්ට ඉගෙනුවේ කොහොමද කියලා ගොඩාක් වෙලාවට උගන්වන්නේ අර ෆලෝ අප් මෙතඩ් එක. ඒක හරි ලේසි ෆලෝ අප් මෙතඩ් එකෙන් යන්න. එහෙම නැත්තම් ඒ කියන්නේ බෑක්වර්ඩ් පාස් එක හරි ෆෝවර්ඩ් පාස් ක්‍රමේ හරි කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න. මම ගොඩාක් වෙලාවට මොකද බෑක්වර්ඩ් පාස් එක කියලා කියන්නේ මේ පැත්තේ ඉඳලා ගණන් කරන් එනවා. ෆෝවර්ඩ් පාස් එක කියලා කියන්නේ මේ පැත්තේ ඉඳලා ගණන් කරගෙන එනවා. ෆෝවර්ඩ් පාස් එක හරි බෑක්වර්ඩ් පාස් එක හරි යොදා ගන්න පුළුවන්. එහෙම නැත්තම් අර මම කලින් කිව්වා වගේ මේ සූත්‍ර වලට ආදේශ කරලා ගන්න පුළුවන්. කැමති මෙතඩ් එකකින් ගන්න. right anyway දැන් මට කියලා දෙන්න පුංචි concept එකක් තියෙනවා අන්තිම වතාවට අහගන්න. right ඒ තමයි දැන් මම කිව්වා ඔයගොල්ලන්ට මොකක්ද ls අඩු වෙන්න ඕනේ es වලින්. එතකොට මොකක්ද එන්නේ? ls es වලින් අඩු කරපුවාම එන්නේ total float කියලා සංකල්පයක්. මොකද්ද මේ total float කියලා කියන්නේ? total float එකක් එහෙම නැත්නම් total slack එකක් කියලා කියන්නේ is the amount of time and activity can be delayed without delaying in the completion time of the project. මොකද ඒ කියන්නේ without delay the completion time of the project. මේ project එකේ
කවදාවත් ඒ ප්‍රොජෙක්ට් එකට තියෙන දිනේ පරක්කු නොකර ප්‍රොජෙක්ට් එකට දීලා තියෙන දිනේ, ඒ කියන්නේ දවස් 66 ප්‍රමාද නොකර ප්‍රමාද කරන්න පුළුවන් ඇක්ටිවිටි. ප්‍රමාද කරන්න පුළුවන් ඇක්ටිවිටි. ඒ කියන්නේ දවස් 60 දැන් අපි කියවනේ මේකට දවස් 135ක් යනවා කියලා. මේ ඇක්ටිවිටි වෙන වෙනම කළොත් දවස් 135ක් යනවා. හැබැයි අපි කියනවා මේවා පැරලල් කරත් යන්න පුළුවන් උපරිම දවස් ගාන දවස් 66යි. දවස් 66යි. ඒ 66ක් ඇතුළත ඔයා මේක කරද්දී තවත් ඔයාට ඕනේ නම් ප්‍රමාද කරන්න පුළුවන් ඇක්ටිවිටිස් තියෙනවා. ප්‍රමාද කරන්න පුළුවන් ඇක්ටිවිටිස් තියෙනවා. ඒවට තමයි කියන්නේ total float එහෙම නැත්නම් slack float කියලා. slack float කියලා. ඉතින් මේවා ගණන් කරන්න නම් LS වලින් ES අඩු කරන්න. දැන් LS වලින් ES අඩු කරමු. LS වලගේ කීයද? LS වලගේ 15යි. 15න් ES වලගේ 0යි වුණාම 15යි. ඔන්න ඔය විදිහට ඔයගොල්ලන්ට LS වලින් ES අඩු කරලා එන උත්තර ටික දාගන්න. එතකොට ඔයගොල්ලන්ට පේනවා LS වලින් ES අඩු වුණාන් පස්සේ එනවා අගයන්. ඒ අගයන් දිහා බැලුවම ඔයාලට පේනවා මෙන්න මේවා ඔයාලට ඩිලේ කරන්න බෑ. මෙන්න මේවා ඔයාලට ඩිලේ කරන්න බෑ. මෙන්න මේ අගයන් ඔයාලට ඩිලේ කර බිඳුව තියෙන අගයන් ඔයාලට ඩිලේ කරන්න බෑ. අනිත් ඒවා ඔක්කොම ඔයාලට ඩිලේ කරන්න පුළුවන් දවස් ගාණක් ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා. ඒවා ඩිලේ කරන්න පුළුවන්. දවස් 15කින් ඩිලේ කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ එහෙම කරා කියලා total project එකට ඉෆෙක්ට් වෙන්නේ නැහැ. total project එකේ කරන කාලයට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට අර බිඳුවේ ඇවිල්ලා තියෙන අගයන් එකක්වත් ඩිලේ කරන්න බෑ. ඒවා ප්‍රමාද කරන්න බෑ. ඒවා ඒ දවස්වලම කරන්න ඕනේ. හොඳට බලන්න ඒ දවස් මොනවද කියලා. 1-3 කියන්නේ මොකද්ද? 1-3 කියලා කියන්නේ මේ තියෙන 1-3. මේ තියෙන 1-3. right? ආපහු බිඳුව ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? 3-5. කො මේ තියෙන්නේ 3-5. ආපහු බිඳුව ඇවිල්ලා තියෙන්නේ මොනවද? මේ 5-7. කො 5-7 මේ තියෙන්නේ මොකක් දිගේද මම යන්නේ? critical path එකදී. critical path එක කවදාවත් delay කරන්න බෑ. ඔයාලට අනිත් ඕනම එකක් delay කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. critical path එක කවදාවත් delay කරන්න බෑ. අනිත් ඕනම path එකක් ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව delay කරන්න පුළුවන්. හැබැයි delay කරන්න පුළුවන් maximum දවස් ගාණක් තියෙනවා. ඒ වෙද්දි අනිත් activity එක පටන් ගන්න ඕන නිසා අදාළ දවස් ගාණින් විතරයි ඔයාලට delay කරන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ total float එක එහෙම නැත්නම් total slack එක කියලා. right? slack එක සමහරට විභාගෙදී අහන්න පුළුවන්. මම අර එදා පළවෙනි දවසෙත් ඔයගොල්ලන්ට ඔන්න ඔය වගේ ගණන් තමයි ඇහුවේ. ඒ කියන්නේ පළවෙනි දවසෙත් මම ඇහුවා B activity එක දවස් කීයක් ප්‍රමාද කරන්න පුළුවන්ද? right? එහෙම නැත්නම් C activity එක D activity එක අපිට ප්‍රමාද කරන්න පුළුවන්ද කියලා. ප්‍රමාද කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ ඒ variable එක critical path එකේ තියෙනවද නැද්ද කියන එක මත. critical path එකේ තියෙනවා නම් ඔයාලට delay කරන්න බෑ. critical path එකේ නැත්නම් ඔයාලට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒක delay කරන්න. ඒකෙන් total project completion date එකට හානි වෙන්නේ නැහැ. right? මම හිතනවා තේරුණා කියලා. නොතේරිච්ච කවුරු හරි ඉන්නවා නම් අහන්න පුළුවන්. right? ඊළඟට පුංචි දැනුම් දීමක් තියෙනවා කරන්න. මම දැනුම් දීම කරලා ඊළඟ ගානට යන්නම්. right? ඊළඟ ගාන ඔයගොල්ලන්ට මම දෙන්නම්. ඊළඟ ගාන දෙන ගමන් මම කියන්නම්. ඔයගොල්ලන්ට අද උදේ නොටිස් එකක් දැම්මා මම. ඒ තමයි කම්පිටිෂන් එකක් ගැන. කම්පිටිෂන් එක තමයි පාස් පේපර්ස් සාකච්ඡා කිරීම. මේක පාස් පේපර්ස් විතරක් නෙමෙයි මම දාන්නේ. ඇත්තම කිව්වොත් මම නිර්මාණය කරපු ප්‍රශ්නත් මම මේක ඇතුළත දානවා. මැනේජ්මන්ට් සයන්ස් BBA 3.1.2.4 සබ්ජෙක්ට් එක ක්විස් කම්පිටිෂන්. right? පළමු එකකේ ඉඳලා දැනට නිම කළ පාඩම් වලින් අප ලබා දෙන ප්‍රශ්න වලට මුලින්ම පිළිතුරු එවන ඔබට අපේ තිරණයක්. ඇත්තටම මම මේකෙදී තිරණයක් කියලා දෙන්න හැදුවේ ඔයගොල්ලන්ට මොකක් හරි දෙයක්. ඇත්තම කිව්වොත් ඔයගොල්ලන්ට gift එකක් මම දෙන්න ඕනේ නෑ.
ඔයගොල්ලෝ answers එවනවා නම් but answers එවන්නේ නැති නිසායි මම මේ දේ කරන්නේ. ඔයගොල්ලෝ past papers ලියවන්න ඕනේ. ඔයගොල්ලෝගේ අතින් ඔයගොල්ලෝ හදන්න ඕනේ. මේකේ කවුරු හරි ඉන්නවා නම් past papers හදන්න නැතුව මට exam ගොඩ යන්න පුළුවන් කියලා එච්චරටම කෙනෙක් ඉන්නවා නම් කියන්න right past papers කරන්න නැතුව මම ගොඩ යනවා කියලා. ඒ මම බලාපොරොත්තු වෙනවා ඒගොල්ලන්ට සුබ අනාගතයක් කියලා කියන්නේ. එහෙම කරන්න බෑ. මේක මැජික් එකක් නෙමෙයි. අපි මේ කරන්නේ මේ විෂයකට අපි පුහුණු කිරීමක්. ඉතින් මේ විෂයන් පුහුණු කිරීමේදී ඔයගොල්ලෝ ඒ විෂය කරුණු හරියට දැනන් ඉන්න ඕනේ past papers වලට උත්තර ලියන්න. දැන් මම ඔයගොල්ලෝගේ ක්ලාස් එකේ පැය දෙකක් අරගෙන ගානක් හදලා ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ඒකේ ගණන් ටික හදන්න. අපි ඒක හොඳටම දැක්කා. ඔයගොල්ලෝ linear programming ගණන් ඔයගොල්ලෝ හැදුවා. මං හැදුවේ පන්තියේ ගණන් 2යි 3යි. transportation ගණන් මං හැදුවේ පන්තියේ ගණන් 2යි 3යි. හැබැයි ඔයගොල්ලන්ට past papers හදන්න ගියපුවාම ප්‍රශ්න එනවා. ඒ නිසා past papers ප්‍රශ්න වලට සහ මගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් වෙනවා. past papers වලට වඩා මගේ ප්‍රශ්න ටිකක් අමාරු වෙයි. ඉතින් ඒවට උත්තර ලියන්න ඔයගොල්ලෝ පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට මේ කම්පිටිෂන් එක දැම්මේ. සෙනසුරාදා 9 වෙද්දී මම මේ ප්‍රශ්න ටික මම ගෲප් එකට දානවා මම හදපු ප්‍රශ්න ටික. ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා ඉස්සරලාම මට එවන කෙනාට මම gift එකක් දෙනවා. හැබැයි ඉස්සරලාම එවනවා කියලා උත්තර ලියන්න නැතුව හිස්කොල ලෙවල් හරියන්නේ නැහැ. ඒ උත්තරේ හරි උත්තරයක් වෙන්නත් ඕනේ. හරි උත්තරයක් වෙනවා ඉස්සරලාම එවපු එක්කෙනා. සමහරට ඉස්සරලාම එවලා වැරදි උත්තරයක් නම් ඒත් එයාට හම්බ වෙන්නේ නැහැ. හරි උත්තරේ එවපු කෙනාට විතරයි ඒ තෑග්ග හම්බ වෙන්නේ. right? gift එක නෙමෙයි main purpose එක. main purpose එක නම් ඔයගොල්ලෝ past papers වලට පුරු කරන එක. right? හරි අපි යමු ඉස්සරහට. උදාහරණ අංක 3 මේ ගාන මම හදන හැටි කියලා දෙන්නම්. right? මෙන්න ගාන ව්‍යාපෘතික කාර්යයන් සඳහා ඇස්තමේන්තුගත දින 5 වගුවේ දක්වා ඇත. ඉහත දත භාවිතා කරමින් ජාල රේඛය නිර්මාණය කරන්න. critical path එක හදන්න. earliest event time එක latest event time එක ගණන් කරන්න. අර වගේමයි අර කලින් හැදුවා වගේමයි වෙනසක් නැහැ. හැබැයි කලින් එකේ තිබුණේ activity ටිකයි මේ මොනවද estimated time එකයි විතරයි. ඔන්න දැන් ඒක ඊට වඩා වෙනස් වෙනවා. activity එක දීලා තියෙනවා immediate precedious. immediate precedious කියලා කියන්නේ නිම කළ යුතු කාර්ය. ඒ කියන්නේ ඒ කියන එක කරන්න නම් right මම මේක කියලා දෙන්නම් ගාන ඒ කියන එක පටන් ගන්න මුකුත් කලින් ඉවර කරන්න දෙයක් නැහැ. B කියන එක පටන් ගන්න මුලින් මුකුත් ඉවර කරන්න එකක් නැහැ. හැබැයි C කියන එක පටන් ගන්න A කියන එක මොනවා වෙලා තියෙන්න ඕනද? ඉවර වෙලා තියෙන්න ඕනේ. D කියන එක පටන් ගන්න A ඉවර වෙලා තියෙන්න ඕනේ. E කියන එක පටන් ගන්න A ඉවර වෙලා තියෙන්න ඕනේ. H කියන එක පටන් ගන්න B සහ E අවසන් වෙලා තියෙන්න ඕනේ. right? එතකොට මේකට අදාළ ඉස්සරහින් දාන දින ගාන කොහොමද හොයන්නේ? ඒ දින ගාන හොයන්න තමයි මේ අපි දවස් කීපයක් එපා right? එතකොට optimistic මේ බලන්න activity එක ගණන් කරන්න දීලා තියෙන්නේ කොහොමද? optimistic, most probable, pessimistic කියලා දින තුනක්. මේ තුනෙන් අපි හදා ගන්න ඕනේ කොහොමද මේ අගයන් ගණන් කරන්න කියලා. මේ optimistic කියන එකට සිංහල වචනේ ඔයගොල්ලෝගේ පොතේ තිබුණා පිටු අංක 101 පිටු අංක 101 තිබුණා ඒකට කියන්නේ සර්ව සුභවාදී කාලය, මධ්‍යස්ථ කාලය, සර්ව අසුභවාදී කාලය. ඒ කියන්නේ සරලව කිව්වොත් ඔප්ටිමිස්ටික් කියලා කියන්නේ අපිට මේ වැඩේ කරන්න පුළුවන් සුදුසුම කාලය. most probable කියලා කියන්නේ සම්භාවිතාවයක් තියෙනවා. මෙන්න මේ සම්භාවිතාවය තුල කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මධ්‍යස්ථ කාලය. pessimistic කියලා කියන්නේ වෙන්න පුළුවන් නරකම
කාලය. එතකොට මෙතනදී අපි දින ගාන ගණනය කිරීමක් කරන්න ඕනේ. ඒ සඳහා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි මේ තියෙන්නේ. sorry. මම මේ සූත්‍රය ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ වගේ ගානක ව්‍යාපෘති කාර්යයන්ට අදාළ නිවැරදි දින ගණන නැතහොත් අපේක්ෂිත දින ගණන ලබා දී නොමැති නිසා පහත සූත්‍රයෙන් ගණනය කරන්න පුළුවන්. මොකද සූත්‍රය අපේක්ෂිත කාලය A ධන 4m plus p divide into 6. මේකේ A කියලා කියන්නේ අර මම දීපු ඔප්ටිමිස්ටික් දවස් ගාන plus එකතු වෙන්න ඕනේ 4. ඊට පස්සේ m කියලා කියන්නේ අර මම දීපු මැද කොලම් එක most probable දවස් ගාන එකතු වෙන්න ඕනේ p කියලා කියන්නේ pessimistic time එක. ඒක බෙදෙන්න ඕනේ කීයද? 6. එතකොට එනවා ඔයාලට අපේක්ෂිත කාලය. ඒ අනුව මෙන්න මේ විදිහට මේ වගුව ඕගොල්ලෝ ෆිල් කරගන්න ඕනේ. ලියා ගන්න මේ වගුව ඇක්ටිවිටි එක A B C D E F G H I J immediate presidious එහෙම නැත්තම් ඊට මම ඉස්සෙල්ලා කිව්ව පිටුව ඒවට කියන සිංහල නම් හරි අමාරුයි දරුවෝ ඒ සිංහල නම් ආසන්න පූර්ව කාර්ය activity time estimate එහෙම නැත්නම් optimistic කියලා කියන්නේ සර්ව සුබවාදී කාලය most probable කියලා කියන්නේ මධ්‍යස්ථ කාලය සර්ව අසුබවාදී කාලය pessimistic දවස් ගණන දාගන්න expected time එක ගණන් කරන්න කොහොමද ගණන් කරන්නේ A කියලා කියන්නේ 12යි 4 හැමමයි ලියාගන්නේ ඊට පස්සේ 15 එකතු කිරීම 36 බෙදීම 6 දවස් ගණන 18යි දැන් ඕගොල්ලෝ මේ වගුව දාගන්න ඕනේ expected time එක ගණන් කරන්න ඕනේ විනාඩි 15ක් දෙන්නම් 10ක් දෙන්නම් 15ක් වැඩි විනාඩි 10ක් දෙන්නම් ටක් ගාලා කරන්න
ඉවරද? තේරුණේ නැති කවුරු හරි ඉන්නවද? හරි සර්. හරි සර්. right. ආන්සර්ස් ටික බලමු. මහ ලොකු දෙයක් නෑ. අර සූත්‍රයට ආදේශ කරන්න තියෙන්නේ right. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. 6යි 8යි 15යි 9යි 6යි 9යි 12යි 6යි 6යි. ඔය විදිහට ඔයගොල්ලන්ට පුළුවන් expected time එක ගණන් කරගෙන දැන් මේ කෑල්ල අමතක කරන්න. කොයි කෑල්ලද? එන්න මේ කෑල්ල අමතක කරන්න. මේ කෑල්ල අමතක කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ activity එක තියෙනවා, immediate procedures ටික තියෙනවා, expected time එක තියෙනවා. ඔයගොල්ලන්ට දැන් පුළුවන් network diagram එක අඳින්න. network diagram එක අඳින්න. මේ network diagram එක අඳින්න මම හිතන්නේ මම ඕන වෙයි කියලා. ඔන්න ඔය විදිහට network diagram එක එන්න ඕනේ. ඊළඟට critical path එක ගණන් කරන්න පුළුවන්. right? මේකේ screenshot එකක් ගහගන්න. එහෙම නැත්නම් කවුරු හරි ඉන්නවනම් මේක ඇඳ ගන්න. no issue. මෙන්න මේ විදිහට තමයි මේක එන්නේ answer එක. ඔයගොල්ලෝ කරන්න. ඔයගොල්ලෝ කරාට පස්සේ ඔයගොල්ලන්ට තේරෙයි. මම මේ presentation එක දානවා ඔයගොල්ලන්ට. ඒ නිසා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මම දැම්මට පස්සේ උත්තරේ බලා ගන්න පුළුවන්. එහෙනම් මම අදට ක්ලාස් එක නවත්තනවා. සෙනසුරාදා ඉඳලා මම question competition එක පටන් ගන්නවා. උත්තර ලියලා එවන්න ඕනේ. හැබැයි gift එක හම්බ වෙන්නේ හරි උත්තර ලියලා එවන කෙනාට වගේම ඉක්මනින් එවන කෙනාට. ඒ වගේම ඔයගොල්ලෝ මේ දේවල් හොඳට බලා ගන්න සහ පුළුවන් තරම් පුළුවන් හැම වෙලේම Tamanට අදාළ නෝට් පොත අරගෙන ඒවා